අපි ස්ටක් වෙලා ඉන්න වෙලාවක අපිට පුළුවන් නම් පෞද්ගලික විශ්වවිද්‍යාල ආයතනයක් විදියට ඔයගොල්ලන්ට සහයෝගයක් දෙන්න. ඒ අරමුණෙන් තමයි අපි මේ වෙබිනා එක සංවිධානය කරේ. එතනදී අපිට විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ අපේ යෝෂිත හෙට්ටිආරච්චි ආචාර්යතුමාව. එතුමා අපි බොහෝ කාලයක් ඉඳලා දන්න ප්‍රවීණ ආචාර්යවරයෙක්, උපාධිධරයෙක්, නීති උපාධිධරයෙක්, ඒ වගේම මානව සම්පත් කළමනාකරණය පිළිබඳ උපාධිධරයෙක්. ඉතින් ඒ වගේ ප්‍රවීණ නැත්නම් ප්‍රතිභා සම්පන්න පුද්ගලයෙක්ගෙන් අපිට අපේ ජීවිතේ මොටිවේෂන් කරගන්න මොනවා හරි අදහසක් දෙන්න පුළුවන් කියලා අපි විශ්වාස කරා. ඒ අරමුණ ඇතුව තමයි අපි අද මේ වෙබින එක පවත්වන්නේ කරන්නේ. ඒ නිසා හිතනවා ඔයගොල්ලෝ හැමෝටම ගන්න දෙයක් තියෙවි. ඔයගොල්ලෝ වගේ නෙමෙයි අපිත් මේක අහගෙන ඉන්නවා. මොකද අපිට ජීවිතේ අවශ්‍ය වෙනවා මේ වගේ මොටිවේෂන් එකක් ඕනම වෙලාවකදී. ඒ නිසා අපි මේකත් එක්ක එකතු වෙලා ඉන්න මේ කාලය මං හිතනවා ඔයගොල්ලන්ගේ ජීවිත කාලෙටම අමතක නොවන දෙයක් වේවි කියලා. මේ පැය දෙක ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්න අපිත් එක්ක ඒ වගේම විශේෂ ඉල්ලීමක් තියෙනවා. ඔයගොල්ලන්ට හැකියාවක් තියෙනවා නම් වීඩියෝ ඔන් කරගන්න. මොනවා හරි අදහසක් තියෙනවා නම් ඔයගොල්ලෝ මැසේජ් කරන්න. අපි හැම දෙයකටම උත්තර දෙන්න ලේස්ති වෙලා ඉන්නවා. ඒ වගේම ඉදිරි කාලයේදීත් අපේ ප්‍රෝග්‍රෑම් එක එකතු වෙන්න කියලා ඉල්ලීමක් කරන ගමන්ම යෝෂිත හෙට්ටිආරච්චි ආචාර්යතුමාට ආරාධනා කරනවා මොටිවේෂන් වෙබිනා එක පටන් ගමු කියලා. Ayubowan. Ayubowan. As a Sri Lankan, I am proud to address you. Have a nice day, everyone. First, I wish everyone success and start this opportunity. First of all, thank to the ABTI campus officer who introduced me. I try to get at what are the motivation? What are the motivation factors? First, a job. What do you call that job? The job is ability. මොකද්ද රැකියාවක් කියලා කියන්නේ? රැකියාවක් කියලා කියන්නේ හැකියාවක්. The job is given if there is no ability for a job and there is no job. හැකියාවට රැකියාව. හැකියාවක් නැත්නම් රැකියාවක් නැහැ. Yes, I think AIBT campus is the best place to get qualified because there are people who are the shouting there are no job. රැකියාවක් නැහැ කියලා කෑ ගන්න අයට හැකියාවක් හදාගෙන රැකියාවක් හොයාගන්න පුළුවන් ස්ථානයක් විදිහට තමයි AIBT campus එක මම හඳුනගන්නේ. ඒ නිසා මාත් කාලයක් තිස්සේ හඳුනන දේශකවරුන්ට සම්බන්ධ වෙන නිසා මට ආරාධනාවක් ලැබුණා. ඔබ යම් ආකාරයක දැනුවත් කිරීමක් කරන්න, ඔබ අභිප්‍රේරණයක් කරන්න, මොටිවේෂන් එකක් කරන්න. ඒ නිසා මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා මාව හඳුන්වා දුන්න මගේ ආදරණීය සහෝදර ආචාර්යවරියට. ඒ වගේම I talked to you about first as a Sri Lankan I am proud to address you. මම ශ්‍රී ලාංකිකයෙක් විදිහට කැමති ඔබව ආමන්ත්‍රණය කරන්න. මම පටන් ගත්තේ එතනින්. ඇයි අපිට මේක වැදගත් වෙන්නේ? ඇයි අපි ශ්‍රී ලාංකිකයෝ විදිහට මේ ආරම්භයක් ගන්න? මොකක්ද මේකේ තේරුම? මම ඇයි ඔය ඇඩ්‍රස් කරන්නේ මෙතනදී? ආදරණීය ශිෂ්‍යයනි, දරුවනි, සහෝදරයනි. අද මේ කොවිඩ් පැන්ඩමික් එක නිසා මුළු ලෝකෙම ලොකු අර්බුදයකට පත් වෙලා තියෙනවා. රටේ සමස්ත දරුවන්ගේ අධ්‍යාපනය ලබන්න බලාපොරොත්තු වෙන අයගේ 55%ක් 60%ක් අධ්‍යාපනය අතහැරලා. ඇයි මේ අධ්‍යාපනය අතහැරලා තියෙන්නේ? මේ සඳහා නිවැරදි මාර්ගෝපදේශනයක් නොතිබීම. දැන් අපි කතා කරමු මෙන්න මේ විදිහට. ළමයිනේ අපි මූලික වශයෙන් හඳුනා ගන්න ඕන කාරණාවක් තියෙනවා. මම ඔයාව ඇඩ්‍රස් කරන විදිය මොකක්ද? ඔයාව ඇඩ්‍රස් කරන විදිය මොකක්ද? ඔයා මගේ නමින් දන්නවා යෝෂිත කියලා. යෝෂිත.
මේ නමට කිසි වටිනාකමක් නැහැ. මේ නමට වටිනාකමක් එකතු වෙන්නේ ඔබ මොනවද වාගේ ජීවිතේ එකතු කරගන්න දේවල්. වාගේ නමට පිටිපස්සෙන් එකතු වුණ අකුරු ප්‍රමාණය කොයි වගේද? රිප්‍රසන්ට් කරන ලෝකයේ විදියට. More pain, more gain. No pain, no gain. මිනිස්සු මහන්සි වෙන තරමට තමයි ප්‍රතිඵල ලැබෙන්නේ. මහන්සි වෙන්නේ නැත්නම් කිසි දෙයක් නැහැ. මහන්සි වෙන්න ඕන කාලේ හාන්සි වෙනවා නම් හාන්සි වෙන්න ඕන කාලේ මහන්සි වෙන්න සිද්ධ වෙනවා මිනිස්සුන්ට. අද අපේ රටේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ දේ. මම සරල දෙයකින් ඔබට කතා කරන්නේ. මම මගේ ජීවිතේදී මට අවුරුදු 19 දී අවුරුදු 20 දී තමයි මම මගේ ජීවිතේ පළවෙනි කාර් එක ගන්නේ. එහෙම කියනකොටත් ගොඩක් අයට හාස්‍යයක් වෙන්න පුළුවන්. අද හැබැයි එවිනි අය මට වඩා සාර්ථකයි ඉදිරියට යන අවස්ථා දක්වන්න ලැබෙනවා. ඇයි මම මේ කතාව කියන්නේ? මම කරා නම් ඔබට කරන්න බැරියයි. If I do, then why can't you? මම කරා නම් වට කරන්න බැරියයි. මම කරන්නේ කොහොමද කියන එක නෙමෙයි වැදගත්. ඔබ කරන්නේ කොහොමද කියන එකයි වැදගත් වෙන්නේ. අපි විවිධ දේශන විවිධ කතා මිනිස්සු ගියාලා තියෙනවා. දාර්ශනිකයෝ ලෝකේ ලස්සනට විග්‍රහ කරනවා. හැබැයි මොන ලෝකේ වෙනස් කරපුන් ඉන්නවනම් ඒ වෙනස් කරපුන් ඉන්නේ සීමිත ප්‍රමාණයක්. උන් කොහොමද මේක වෙනස් කරේ? How do they do? කොහොමද ඒගොල්ලෝ මේක කරන්නේ? මේක කරන්න නම් ඉස්සර අපිට ඇති වෙන්න ඕන මොකද්ද? සිතුවිල්ල. අපිට අපි වෙන්න පුළුවන් කමක් තියෙනවා. මට මම වෙන්න හැකියාවක් තියෙනවා. විවිධ මිනිස්සු විවිධ කතා කියනවා. ඒ කතා හැම එකක්ම අපි අහලා අපි හැමෝම උත්සාහ කරනවා අලය වෙන්න මෙයා වෙන්න. මට මතකයි ඒවා පොඩි කාලේදී හොස්පිටල් එකට ගියා නම් රෝහලකට ගියා නම් මට මතකයි මට ආසාවක් හිතුණා වෛද්‍යවරයෙක් වෙන්න ඕනේ කියලා. ඒ වගේම මට බැංකුවකට ගියාම මට හිතුණා කලමනාකරුවෙක් වෙන්න ඕනේ කියලා. උසාවියකට ගියා නම් නීතිඥවරයෙක් දැක්කා නම් මට හිතුණා නීතිඥවරයෙක් වෙන්න ඕනේ කියලා. දකින්න දෙයට හිත ගියා. නමුත් ඔයාට එතනට යන්න පුළුවන් වුණාද? යන්න බැරි වුණා. ඇයි යන්න බැරි? සිතුවිල්ල පමණයි වළඳ තිබ්බේ. ඒ සිතුවිල්ල ක්‍රියාත්මක වෙන්න නම් ඔබ ආරම්භයක් ගන්න ඕනේ. ඕනම දුර ගමනක් යන්න දරුවෝ. ඕනම දුර ගමනක් යන්න එක පියවරක් ඉස්සර තියන්න ඕනේ. හරි. ඒ පියවර තියන්නේ නැතුව කිසි විටක අපිට දුර ගමනක් යන්න බෑ. මම ගන්න නිදර්ශනය තමයි මම මේක හැම වෙලෙම කියන කතාව. මොකද්ද? අපි නිර්මාණය වෙන්න ඕන කොයි ආකාරයකද? අපේ පියවර තියන්න ඕන මොන ආකාරයකටද? අපි මොකද්ද ගන්න ඕන ගමන් මාර්ගය? හරි. අපි නිදසුනක් වශයෙන් මම හැමදාම කරන කතාවක් තමයි මේ ඇන්ඩ්‍රු පියර්ස් කියපු කතාවක් මම ගලපලා ගන්නවා. මොකද්ද? කළුගලේ කතාව. කළුගලේ කතාව කියලා කිව්වම මතක ඇති ළමයි සමට අහලා ඇති සහෝදරයෝ අහලා ඇති කළුගල් වල නිලනවා බුදු පිළිම. කළුගල් වල නිලනවා බුදු පිළිම. අපි එහෙමයි අහලා තියෙන්නේ. කළුගලක අමන්න පුළුවන් ද බුදු පිළිමයක්? දැන් මම කතා කරන්නේ කළුගලක අමන බුදු පිළිමයක් ගැන නෙමෙයි. ඒ කළුගලේ බුදු පිළිම නිර්මාණය වෙච්ච ආකාරය ගැන. කවුද මේ නිර්මාණකරු? කවුද මේ නිර්මාණකරු? අපි යාට කියනවා ගල්වඩුව කියලා. Stone maker. You know that stone maker. What do you call that stone maker? But he didn't. But he do that. එයා මොකද්ද එතනදී කරන්නේ? ගල්වඩුවට අර කළුගලේ බුදු පිළිම නෙලන කෙනාට කළුගල පෙනුනේ බුදු පිළිමයක් විදියට. කළුගලක්. ඒ වගේ තමයි අපේ ජීවිතේත්.
හැබැයි ගල්වඩුව දැක්ක කලබලක් වෙනුවට ඒක ඉස්මතු වෙනවා බුදු පිළිම. ඉමේජින්. එයා මාගත්ත දෙයක්. ඒ මාගත්ත දේ තුල යාට තිබ්බ සැලැස්ම අපිට පේන්නේ අපිට බැලුවම පේන කලබල. හැබැයි ඔහුට පෙවුණා පිළිමය. අපිට පෙවුණු කලබල ඔහුට පෙවුණු පිළිමය. හැබැයි ඒ පිළිම තිබ්බේ කොහෙද? deep mind. එයාගේ හිත තුලයි ඒක තිබ්බේ. හැබැයි අපේ හිත තුල තිබ්බේ නිකම් කලබල. එයාගේ හිත තුල ඇති කරගත්ත සැලැස්ම මෙන්න පළවෙනි පියවර දින ආකාරය. මොකද්ද පළවෙනි පියවර? අපේ හිතට අපි කාවද්දා ගන්නා දේ. ලෝකයට පේන්න පටන් ගත්ත කලබලක් විතර උඩ පෙවුන මේක පිළිලයක් විදියට. ලෝකයට පේන්න හැමදේම අපිට ඒ විදිහට පේන්න ඕනේ නැහැ. අන්න එතන අපි වරද්ද ගන්න තැන. ලෝකයා දකින්නේ කොහෙද? ලෝකයාගේ ඇසින් මේ මිනිස්සු දකින්න විදියට අපි දකින්න පුරුදු වුණා නම් ඒ මිනිස්සුන්ට වෙච්ච දේ අපිට සිද්ධ වෙනවා. අම්මා තාත්තා ලෝකේ දැක්ක විදියට නම් ඔබ දකින්නේ දරුවනේ. ඔබට ලැබෙන්නේ අම්මා තාත්තා දැක්ක දේ පමණයි. ඔබගේ යහළුවෝ දැක්ක විදිහට නම් ඔබ ලෝකයේ දකින්නේ අද ඔබගේ යහළුවන්ට වෙලා තියෙන දේ පමණයි ඔබට සිද්ධ වෙන්නේ. එහෙනම් මම අර කිව්ව දුර ගමන යන අවශ්‍ය පළවෙනි පියවර තමයි අපි හිතන විදිහ. ලෝකයා හිතන විදිහ අපිට දාලා නැහැ. අපිට වැදගත් වෙන්නේ අපි හිතන විදිය. හැබැයි අපි හිතන විදිය නිවැරදි විදියට නත් ඕන. කල්වලය දැක්ක ඒ නිර්මාණ කරු අපිට හිතෙච්ච විදිහට නෙමෙයි කරුගල දැක්කේ. ඌට හිතෙන්නේ. ඌ දැක්කේ හිටි පිළිමයක් විදිහට. ඒ පිළිම ඉස්මතු කරගන්නව මොකද්ද කරේ? ඇවිල්ලා ඇඳුවේ නෑ. අනවශ්‍ය දේවල් කළුගලේ අනවශ්‍ය දේවල් ඉවත් කරා අවශ්‍ය විදිහට පිළිම ඉස්මතු කරගන්න. When plan is half done, අපි දන්නවා හොඳ සැලැස්මක් කියන වෙලෙන් භාගයක් අවසන් කියන කතාව. එහෙනම් මේ සැලැස්ම කාලවද කොතරද තිබ්බේ? සැලැස්ම කඩදාසියකට සීමා කරේ නෑ. ඒ සැලැස්ම යටිහිත තුල තිබ්බේ. මෙන්න පළවෙනි පියවර. ඒ සැලැස්ම ලෝකෙට එළියට දැම්මේ නෑ. ලෝකයා දැක්කේ කළුගලකින් සැලැස්ම. මෙන්න මිනිස්සු වන්දනා කරන්න පටන් ගන්නවා. මිනිස්සු පොළවේ යනවා. මේ අපේ බුදුහාමුදුරුවෝ කියන මල් පහන් තියන්න පටන් ගන්නවා. ගාථා කියන්න පටන් ගන්නවා. ආශිර්වාද කරන්න පටන් ගන්නවා. නිකම් පාගවන ගිය කළුගලකට ලැබිච්ච වටිනාකම. නිකම් පාගවන ගිය කළුගලට තියෙන වටිනාකම. කවුද නිර්මාණය කරේ? අර ගල් වඩු වගේ හිත. ඒ හිත තුල තිබ්බ මැජික්. මවාගෙනින් බලන්න ඔයාට හොඳට හීන පේනවද කියලා. Then you can dream in it. What are you dream? මොකක්ද ඔය ඉංග්‍රීසි මේ සීන විදිහට දකින්නේ? මම පොඩි උදාහරණයක් ගන්නවා. අපි පළවෙනි පියවර තමයි අපි හිතන විදිය. ඒ හිතන විදිය තමයි imagine එකක් විදිහට. වා මවා ගන්න. වගේ මීට මොහොතක කලින් විතර සිදුවි. මේ ඔක්කොම ස්පේස් එකේ තියෙනවා. මෙහෙම ගන්න ඉමේජ්. හයිපෝකැම්පස් එක හරහා hypothalamus side dreams මේ tools ඇතුලේ memories නෑ. මේ ඔක්කොම තියෙන අවකාශය. ඒ මවා ගැනීම මෙතනද ගත්තේ. මම කිව්වේ ඔබ හීන දැකලා ඇති. ඒ දැකපු හීන මොන භාෂාවෙන්ද පෙනුනේ? ඔබට හීන පෙනුනේ මොන භාෂාවෙන්? ඔබම කතා කරා. ඔබ තනියම කතා කරන කෙනෙක්ද? ඔබ තනියම කතා කරන්නේ නැත්තම් ඔබගේ යටිහිතත් එක්ක ඔබ ඉතාමත් දුර්වල පුද්ගලයෙක්. ඔබ සමහර තනියම කියවන. But the strong person, ශක්තිමත් පුද්ගලයෙක් ඔයා තනියම කතා කරන කෙනෙක්. තනියම කතා කරන්න. ඒ තමයි ඔබගේ හිත. එයා තරම් ඔයාට ආදරේ කවුරුත් නැහැ.
or දුකක් ඇති වෙච්ච වෙලාවට ගැටලුවක් ඇති වෙච්ච වෙලාවට කතා කරන්නේ කාත් එක්කද? ආගේ යටිහිතත් එක්ක. If I do, why can't you? මම කරනවා නම් ඔයාට කරන්න බැරි ඇයි? ඔයාත් කතා කරලා බලන්න වගේ හිතත් එක්ක. තාම අපි ඉන්නේ පළවෙනි පියවරේ. මේ පළවෙනි පියවර තමයි අමාරුම පියවර. ඒ පළවෙනි පියවර සඳහා අවශ්‍ය leadership එක. Maybe leading, then what do you call that leading? The motivation, communication, and leadership. මෙන්න මේ පළවෙනි පියවරට අවශ්‍ය වෙන මොනවද? The communication. Then you can spokesperson. ඔයා හොඳ මාධ්‍ය ප්‍රකාශකයෙක් වෙන්න ඕනේ. You be a spokesperson. ඔයා හොඳ මාධ්‍ය ප්‍රකාශකයෙක් වෙන්න ඕනේ. හොඳ මාධ්‍ය ප්‍රකාශකයෙක් ඔයා හඳුනා ගන්න ඕනේ. Then without communication you can't do that, you achieve that your goal. අනිලාකේට වඩ යන්න බෑ. ඔයා හොඳ සංනිවේදකයෙක් වුණා ඉලාට තමයි ඔයාට ඒ සංනිවේදනයේ හීනෙන් පේන්නේ. හීනේ කියන්නේ යටිහිත. ඩ්‍රීම් එක කියලා කියන්නේ. වාටි හීන පෙවුනේ මම ඇහුවේ භාෂාව මොකද්ද? සිංහලෙන්. Then you can speak Sinhala well, then you can dream in Sinhala. But සිංහලෙන් හීන පේනවට හොඳ සිංහල පුළුවන් නිසා. ගොඩාක් ළමයි විශේෂයෙන් මේ AIBT කැම්පස් එක ළමයිට කරන සපෝට් එක තමයි මම දැකලා තියෙන දේ ඉංග්‍රීසි ටික හදලා දෙන එක. ගොඩාක් අය ඉස්සරහට යන්න බයයි. මහා පෞරුෂයක් තියෙන මිනිස්සු. කායික ශක්තිය, චින්තන ශක්තිය මේ හැමෝම තියෙන මිනිස්සු දන ගන්නවා මේ ඉංග්‍රීසි ටික බැරි වෙච්ච තැන. Within 2 months, 3 months, then you can speak English well. Try it. සාකරන්න. මට පුළුවන් මේ දේ කරන්න. අපි දැකලා තියෙන පෞද්ගලික විශ්වවිද්‍යාල ගත්තන් පස්සේ ගොඩාක් දරුවෝ අසරණ වෙනවා මේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳව. ඉංග්‍රීසි භාෂාවට බෑ. කතා කරන්න මට. මම රටවල් 21කට ගිහින්. ඒ භාෂා 7ක් පුළුවන්. ඉගෙනගෙන. මම දැක්ක සුවිශේෂී දෙයක් තමයි මෙන්න මේ අය AIBT campus එකේ කරන දෙයක් තමයි you can think in English but English හිතන්න පුළුවන් කරන කෙනෙක් බරපතල you can think in English then you can dream in English then after you can speak English well what English කතා කරන්න බැරුණා නම් ඒ English කතා කරන්න බැරුණා වට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වෙන්නේ කවදද කියලා මම හරියටම කියන්නම්. ඒ වට ඉංග්‍රීසියෙන් කියන පේන දවස. ඇයි වට ඉංග්‍රීසියෙන් කියන පේන්නේ? මෙතන යටිහිත තුල වගේ ඉංග්‍රීසි නෑ. වගේ ඉංග්‍රීසි තිබ්බේ පොතට සීමාවයි. වගේ ඉංග්‍රීසි තිබ්බේ repetition කටපාඩම් විතරයි. Then you can't imagine, you can't dream in English. Then you can't think in English. Then you can't speak English. නිසා අපිට වැදගත් වෙන පළවෙනි පියවර තාම අපි ඉන්නේ. හිතන විදිය. ඒ හිතන තාම අපිට ආවා ප්‍රශ්නයක්. The communication. සංනිවේදනය. ඒ සංනිවේදනය අතිශය වැදගත් වෙනවා ඉදිරි ගමනක් යන. Then after leadership, what do you call that leadership? The forcing to person characteristic මිනිසුන්ගේ චර්යාවට බලපෑම් කිරීම තමයි අපි නායකත්වය කියලා කියන්නේ. මොකද්ද චර්යාව? ඔයා ගන්න එයා කට් එක, අඳින ඇඳුම්, කතා කරන විදිය, ෂේක් හෑන්ඩ් කරන විදිය, ඇවිදින විදිය, කෑම කන විදිය. මිනිස්සු paper qualification අදා ගන්නවා. paper qualification අදා ගන්නවා. ගොඩක් තැන්වල ඒ paper qualification හදනවා. but they have no personality. පෞරුෂයක් හදන්නේ නැහැ. ඒ පෞරුෂය තමයි අර රැකියාව ફોකස් වෙන්නේ. හැකියාවට රැකියාව then ability. The requirement to be a good employee.
වඩා හොඳ සේවකයෙක් වෙන්න අවශ්‍ය දේවල් මොනවද? head, then hand, කුසලතා, and heart, attitudes. මෙන්න මේ පළවෙනි පියවර හොඳටම අදාළයි. හැමෝම කතා කියනවා. අතනට ගියේ මෙහෙමයි, මම මෙතනට ගියේ මෙහෙමයි, අරක කරන්නේ මේකයි, මෙහෙම ගන්න මෙහෙමයි. ලස්සනයි කතා ටික. හැබැයි එකෙක්වත් තමන්ගේ ආරම්භය ගන්න ආකාරය එකෙක්ටවත් කියලා දෙන්නේ. කියලා දෙන්න තියෙන්නේ. මම මේ කියන කතාව ටිකක් අමාරුයි. අමාරුවත් ඒ කතාව මම හිතුවා ඔයගලන්ගේ ආරම්භයේ පළවෙනි පියවර කියන එකයි. අර ඉංග්‍රීසි ඉගෙන ගන්න ගියා මොන හරි දෙයක් ඉගෙන ගන්න ගියා මුල ඉඳලා උගන්වන්න කියන්නේ හැමදාම මුල ඉඳලා ඉගෙන ගන්න. මොකද්ද මුල? මොකද්ද අග? මේක එහෙම එකක් නෑ. වයින්න තැන ඉඳලා පටන් ගන්න. වා හිතියේ විදිය නෙමෙයි වැදගත්. ලෝකයා හිතන විදිය නෙමෙයි වැදගත්. ඔබ දැන් ඉන්න විදිය වැදගත්. ඔබ හිතන විදිය වැදගත්. ඔබ හිතන විදිය වැදගත්. ඔබ හිතන දේ පළවෙනි පියවරයි මේ තාම කතා කරන්නේ. නිසා අරයා මෙයා x y z එක කතා කියයි. කතා ටික අහන්න. listen. කතා ටික අහන්න. බයි. ගන්න ඕනද තීරණය කරන්න ඕන. වාගේ අරමුණක් එක්කයි. අර කළුගල නිර්මාණය කරපු ගල් බඩු වගේ හිතේ තිබ්බ ප්ලෑන් එක වගේ ඔයාගේ ප්ලෑන් එක එළියට දාන්න එපා. කිසි විටක. කිසි කෙනෙක්ට දෙන්න එපා. ඒක පළවෙනි රහස විදිහට මතක තියාගන්න. ගෝල් එකක් තියෙනවා ගෝල් එක achieve කරන් පස්සේ කියන්න this is my goal. I achieved that. Goal achieve and goal again. ගෝල් එකක් ගත්තා එක කියලා ඊළඟ ගෝල් එක දාගන්න. achieve කරගන්න කියන්නේ. මේක තමයි ඔබ ගන්න ඕන පළවෙනි පියවර. And motivation. What you call that motivation? The motivation factors is money. The motivation factors is that's your job. No. Motivation not the job. Motivation factor is not the money. Motivation factor is only the satisfaction that's yourself. ඔයාගේ තෘප්තිය ලබා ගන්න. තෘප්තිමත් පුද්ගලයෙක් වඩපත් වෙන්න. මේ පළවෙනි පියවර හරියටම ගන්න. අද හැමතැනම කතා කරනවා entrepreneur ව්‍යවසායකයෙක් ගැන. I'm also that entrepreneur. මත් ව්‍යවසායකයෙක්. නමුත් අද අපි ගත්තොත් මේ කොවිඩ් පැන්ඩමික් එකත් එක්ක ඔන්ලයින් බිස්නස් කියලා තියෙනවා. ළමයි මිනිස්සු රැල්ලට යන ඔන්ලයින් බිස්නස්. හැමෝම බිස්නස් කරනවා. කාලයක් තිබ්බ හැමෝම ඉගෙන ගන්නවා. දැන් වල තියෙන හැමෝම බිස්නස් කරනවා. දැන් බිස්නස් වල වැඩ කරන්න සීරුක් කියන්නේ. අන්න සර්විස් charges ඉරට යනවා. සේවා ගාස්තු ඉරට යනවා. මුළු ලෝකෙම සේවා ආර්ථිකයක් බවට පත් වෙන economy, service economy එක. production economy එකක් නෙමෙයි දැන් තියෙන්නේ. service economy එක. ඒ service economy එකට නම් ඔබ යන්න උත්සාහ කරන්නේ. හිතන පළවෙනි පියවර. හරි. මේක අර පොඩි ළමයිට වගේ 1 2 3 හරි සංකීර්ණයි දරුවෝ පැහැදිලි කරනවා. ඔයා හිතන්න ඕන ඔයා එන්න ඕන දැන් මොන සෙක්ටර් එකකද කියන එක. මම කියන්නේ මුළු ලෝකයේ මොන විදිහට කඩා වැටෙනවා මේ සේවා ආර්ථිකයේ කිසිකට වැටෙන්නේ නැහැ. සර්විස් එක ගන්න. ඒ සඳහා මොනවද ඔයාලට තියෙන දැන් ඔයා හිතුවා ඒතරකොට අපි ලෝකයේ දැන් රටවල් වලට ගියාම ළමයි අපෙන් අහනවා. ඔයා කවුද? ඔයාගේ ටයිටල්ස් මොනවද? ඔයාගේ නමට අගින් තියෙන මොන අකුරු ටිකක්ද? ඒව නැතුව කරන්න එපා කියන එක. ක්වොලිෆිකේෂන්. ඔයාගේ නමට පිටිපස්සින් තියෙන අකුරු ටික බලන්න. ජාත්‍යන්තර වශයෙන් පිළිගත් අකුරු ටිකක්ද? ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයකින් දුන්න අකුරු ටිකක්ද? ඒකයි මම ආරම්භයේදී කිව්වේ. මොකද්ද? AIBT campus is the best place to get qualified because there are people who are shouting they are not. මිනිස්සු කෑ ගන්නවා රැකියාවක් නැහැ කියලා.
ඒ රැකියාවක් නැහැ කියලා මිනිස්සුන්ට වෙලා තියෙන්නේ උන් ගොඩනගාගත්ත හැකියාවක් නෙවෙයි නිසා. ඒ හැකියාව ගොඩනගා ගන්න තමයි අපි හොඳ අවස්ථාවක්. Start this opportunities මේක හොඳ අවස්ථාවක්. මේක හරි ප්‍රයෝජනවත්. විශේෂයෙන් අපි දුප්පත් රටක්. ඒ දුප්පත් රටේ ආර්ථික ප්‍රශ්නත් එක්කයි අපිට අධ්‍යාපනය ලබන්නේ. ආර්ථික ප්‍රශ්නත්. ඒ ආර්ථික ප්‍රශ්නත් එක්ක කොහොමද අපි අපේ මේ අධ්‍යාපනයේ පළවෙනි පියවරට යන්නේ? අර ගල්වඩුවා හිතුවා වගේ. වට හිතන්න. වට ප්ලැට්ෆෝම් එකක් තියෙනවා. ගල්වඩුවට ප්ලැට්ෆෝම් එකක් තිබ්බා. හිතුවට දෙයක් කරන්න බෑ. ඊට අවශ්‍ය ටූල්ස් ටික නැතුව. විටිය අඬුව කෙටේරි අවශ්‍යයි. කඩු අවශ්‍යයි. අත දිගරලා ගහන්න පුළුවන් පාරවල් පුණු වින්ති. එහෙනම් අපි පළවෙනි පියවර ගන්නකොට අපිට අවශ්‍ය ප්ලැට්ෆෝම් එක හදා ගන්න අවශ්‍යයි. ඒ ප්ලැට්ෆෝම් එකේදී අපිට පේපර් ක්වොලිෆිකේෂන් වැඩගත් වෙනවා. First your language. අගේ භාෂාව. sannivedana, communication. Then you can't communicate with others. Everyone is possible. How do they? කොහොමද ඒක කරන්නේ? ඒ sannivedanaya එක්ක තමයි ලෝකයේ ඉදිරියට යන්න පුළුවන්. ඒ නිවැරදි sannivedanaya හඳුනා ගන්න. ඒ ජාති අතර භාෂාව ඔබට වැදගත් වෙනවා. එකක් නෙමෙයි භාෂා දෙකක්. ඊළඟට අපිට වැදගත් වෙන්නේ කොහොමද මේ පළවෙනි පියවරෙන් පස්සේ දෙවෙනි පියවරට යන ආකාරය දැනගන්න. එහෙනම් අපි සරලව නැවතත් මතක් කරොත් ගල්වඩුවා ඔහුගේ හිත තුල ඇති කරගත්තා ඒ රූපය. ඒ සලවස ටූල්ස් එකක් තිබ්බා. මොකද මේ ටූල්ස් පාවිච්චි කරේ අනවශ්‍ය දේ ඉවත් කරගන්න. එහෙනම් ඔයාගේ ජීවිතේත් ඒ වගේ අනවශ්‍ය දේ ගොඩාක් තියෙනවා. ඒ අනවශ්‍ය දේවල් ඔබ ඉවත් කරගත්තොත් ඔබට පුළුවන් ඒ ඉදිරිගමන ඉස්සරහට යන්න. ඒ අනවශ්‍ය දේවල් ඉවත් කරගන්න නම් ඔයාලගේ තියෙන වැදගත්ම කාරණාව මොකක්ද? ඒ වැදගත්ම කාරණාව තමයි skills. ඒ skills කුසලතා නිර්මාණය කරගත්තම තමයි පුළුවන් වෙන්නේ අවශ්‍ය දේ ඉවත් කරගන්න. ඒ කුසලතා නිර්මාණය කරගන්නවට අවශ්‍ය බල මොකක්ද බලය? එහෙනම් අපේ නෝවා දෙවෙනි පියවර. පළවෙනි පියවර වාගේ මයින්ඩ්. ආයි සරලව කිව්වොත් ලෝකයා හිතන විදිය ඔබට වැදගත් නැහැ. ඔබ හිතන නිවැරදි විදිය වැදගත්. හැබැයි ඔබ හිතන දේ නිවැරදි කියලා දැනගන්න ඔබට ප්ලැට්ෆෝම් එකක් අවශ්‍යයි කියලා මම කිව්වා. ඒ ප්ලැට්ෆෝම් එක තමයි අපේ এডুকেෂන්, අපේ ක්වොලිෆිකේෂන්. English, IT, HR, management, postgraduate and MBA program. මේවා ඔයා හිතන විදිය හරිද කියලා බලන්න අවශ්‍ය වන platforms. ඒ platform එක නිවැරදිව සකස් වෙනකොට වාට එනවා මොකද්ද? නිවැරදිව සකස් කරනවා power. A capacity that has to influence the behavior. What do you call that behavior? Charya. අපිට යන්නේ සංවිධානයක් එක්ක. ඒ සංවිධානයක් එක්ක අපිට යනකොට අපි නිර්මාණය කර ගන්න ඕන behaviors. මේ power එකේනවා අපිට platform එකත් එක්ක අපිට power එකක් එනවා, බලයක් එනවා. Influence, the capacity that has to influence. බලපෑම් කිරීමේ හැකියාව. අපිට බලයක් නැත්නම් කවුරුත් අපිව ගණන් ගන්නේ නැහැ. අද මාව ගණන් ගන්නේ නැහැ. මම මගේ platform එකේ බලය හදාගත්තේ නැහැ. බලය වැදගත් වෙනවා. මොකටද? To foods, ආහාර සඳහා. To sex, ලිංගිකත්වය සඳහා. To business, ව්‍යාපාර සඳහා. To wealth, ධනය සඳහා. ලෝකේ මිනිස්සුන්ට
අර පළවෙනි පියවර අපි හදා සරලව මම තා කිටි කාලයක් ඇතුළත මම මට මේ කියන්නේ පළවෙනි පියවර අපි හදාගත්තේ මක්ද පළවෙනි පියවර හදාගත්තේ අපි හිතන විදිය. ඔබ හිතන්නේ තවත් කෙනෙක්ට අවශ්‍ය විදියට නම් ඔබගේ ඉලක්කයේ කිසි විටක ඔබට අවශ්‍ය විදියට ලැබෙන්නේ නැහැ. ඇත්තටම හරියටම සැලසුම් කරා නම් ඕනම දෙයක් අපිට ළඟා කරගන්න පුළුවන්. මට එම සැලැස්මක් තියෙනවා. මට දැනටත් එම සැලැස්මක් තියෙනවා. හැබැයි මම කිව්වා මගේ සැලැස්ම මම ඉටු කරගන්නකම් කියන්නේ නැහැ. මම අවුරුදු 19 කාර්යයක් ගත්ත එක මම කිව්වා. කරලා ඉවරලා කියලා. එතන මිනිස්සු මට hina වුණා මම එහෙම කියනකොට. මම මෙහෙම එකක් ගන්නවා කියනකොට. මිනිස්සු hina වෙයි විවිධ විදියට. ඕන එකෙක්ට ඕන විදිහට hina වෙන්න දෙන්න. අපි දකිමු අපේ සිහින. අපේ සිහින දකින්න නම් ඒ සිහින මේ යටිතුතු තියෙනවා. ඒ සිහින සැබෑ කරගැනීමේ සැලැස්ම මෙතන තියෙනවා. ඒ සිහින සැබෑ කරගැනීමේ සැලැස්මේ දෙවෙනි පියවර තමයි අපි මේ නැවතත් මතක් කළා. power බලය. මේ හැම දෙයකටම බලය. ලෝකේ අද බලයේ වැඩිම වශයෙන් තියෙන මුදල් තියෙනවා. එහෙම කියලා හිතනවා. එහෙම කියලා හිතනවා. රත්නපුරේ ප්‍රදේශයේ ඉන්න ඕන තරම් කෙනෙක් ව්‍යාපාරිකයෝ. ඔබ අහලවත් නැති. අපේ රටේ ඉන්න ව්‍යාපාරිකයින්ට වඩා ධනෙ තියෙන. ධම්මික පෙරේර මහත්මයා හිතාගෙන ඉන්නවා තමයි මේ රටේ ඉන්න ධනවත්ම පුද්ගලයා. විශාරණායකකාර මහත්තයා හිතාගෙන ඉන්නවා එයා මේ රටේ දරනවා. මම දැනුවත් හිටලා දරනවා පුදුලේ මේ රටේ. හැබැයි ඔබ එළියට එන්නේ නැහැ. ටැක්සි තරම් දාන්නේ. එලොන් මස්ක්, ඉන්දියානු මුකේෂ් අම්බානි, ජැක් මා අපි අතර ජනප්‍රිය නම් ගොඩාක් අය උත්සාහ කරලා එලොන් මස්ක් වෙන්න. සිලිකන් වැලි ෆීවර් එක, ඇමරිකාවේ සිලිකන් වැලි ෆීවර් එක ඇඟට ගන්න. පංගුවක් අය උත්සාහ කරනවා ජැක් මා වෙන්න. අලිබබා ව්‍යාපාරේ අයිතිකරු. පංගුවක් අය උත්සාහ කරලා ඉන්දියාවේ මුකේෂ් අම්බානි බවට. පංගුවක් අයගේ character role එක තමයි ධම්මික පෙරේර. එයි මේ කවුරුත් වෙන්න උත්සාහ. සමහරට ඉදිරියේදී ලෝකයේ ධනවත්ම පුද්ගලයා මේ රටේ ධනවත්ම පුද්ගලයා සමහරට මේ කතාව අහන්නේ නැති. මගේ වටිනාකමක් නැති වෙන්න පුළුවන්. මගේ වචන වල වටිනාකමක් තියෙන්න පුළුවන්. මේ වචන වතුරට දාන ඊයම වගේ අහගෙන ඉන්න. ඇතන් එක වචනේ අවශ්‍ය නෙ මිනිහෙක් චේන්ජ් වෙයි. එක වචනේ අවශ්‍යයි. ඒ වචනේ මොන මොහොතේ ඇයිද? අන්නේ වචනට එකතු කරන්න ඕන වැදගත් වචන තමයි power බලය. ඒ බලය ගන්න කොහොමද? පෞරුෂත්ව බලය. කෙනෙකුගේ personality එක මත ලැබෙන බලය. දැනුම මත ලැබෙන බලය. බලපෑම් කිරීමේ බලය. ආකර්ෂණීය පෙනුම නිසා ලැබෙන බලය. තොරතුරු මත තියෙන බලය. අද මේ තොරතුරු දැනුම් ආර්ථිකයේ තොරතුරු මත විශාල බලයක් තියෙනවා. දැන් වාටව බලය තියෙනවා. දැන් කොහොමද දෙවෙනි පියවරට යන්නේ? ඔව්. දෙවෙනි පියවරට ලේසියෙන් ලබා ගන්න පුළුවන් කොහොමද? ආගේ පේපර් ක්වොලිෆිකේෂන්ස් ටික දාගත්තොත්. ආගේ අධ්‍යාපන සුසුකම් ටික දාගත්තොත්. ඔයා O level කරලා දින්නේ. O level failed. ඔයා A level කරලා දින්නේ. A level failed. ඔයා වෙන ඩිප්ලෝමාවක් කරනවා. ඒක කරගන්න බැරි වුණා. ඒ කිසිම දෙයක් වාට ප්‍රශ්නයක් වෙන්න බැහැ. ඒකට විසඳුම තියෙනවා. ඒ හැම දෙයකටම සොලියුෂන් එකක් AIBT කැම්පස් එකේ තියෙනවා. ඒක මාත් තෝරගත්තේ මේක හරි වටිනවා ළමයිට මේ කතාව කියන්නේ. හොඳට මතක තියාගන්න. මේ දේශනේ කිසිසේත් මුදල් ව්‍යාපාර ප්‍රචාර දැරීමක් නෙවෙයි. කිසිසේත් ආර්ථික ප්‍රතිලාභ ඉලක්ක කරන කතාවක් නෙවෙයි. මේකෙන් යම් සේවාවක් වෙන නිසා
මේ දේ වටින නිසා මගේ රටට. අගේ තමයි ස්පීච් ආරම්භයේ මම ගත්තේ as a Sri Lankan I am proud to address you. I'm a Sri Lankan විදියට ඔබට ආමන්ත්‍රණය කිරීම සතුටුයි කියලා මම කතා කරේ. අන්නේ ඒ අරමුණින් තමයි මම අද මේ දේශනේ ගත්තේ. ඒකයි මම නැවත මතක් කරේ. ඒ පවර් එක හදාගන්න ඕනේ දෙවිලි පීවල. එතකොට අර ගල්වඩුවා ඒ ටූල්ස් ටික හදා ප්ලැට්ෆෝම් එක that experience තියෙන්න ඕනේ මේ කළු ගල කොහොමද නිර්මාණය කරන්නේ කියන එක. අනවශ්‍ය දේවල් අයින් කරන්නේ කොහොමද කියන එක. ඉතින් අපිට වැදගත් මොකක්ද? පවර්. එහෙනම් මේ පවර් ඒ බලය ලැබෙනවා ඔබට ඔබගේ ලැන්ග්වේජ් එකත් එක්ක ඔබගේ පෞරුෂත්ව පුහුණුවත් එක්ක ඔබට ලැබෙන පේපර් ක්වොලිෆිකේෂන් එකත් එක්ක එහෙනම් ඔබ මේ දෙන්නේ පියවර හදාගන්න. මෙන්න මේ පියවර දෙක තමයි අපිට තියෙන බැරෑරුම් ගැඹුරුම අසිරුම අවස්ථාවකට පත් වෙලා තියෙන්නේ. මෙන්න මේ පියවරන් දෙක හදාගත්තන් පස්සේ අපිට යන්න දිනවා තුන්වෙනි පියවර. මොකක්ද තුන්වෙනි පියවර? තුන්වෙනි පියවර තමයි always motivated ඔය හොඳින් අභිප්‍රේරණීය පුද්ගලෙක් බවට පත් වෙනවා. සතුට තියෙන පුද්ගලෙක්. සතුටින් ඉන්න පුද්ගලෙක් බවට පත් වෙනවා. මෙන්න මේ අපි ගොඩාක් ජීවිතේ අපි අමතක කරන තැන්. මම කාර්යබහුල කෙනෙක්. මම කාර්යබහුල වුණාට ළමයි. මම සතුටින් ඉන්නවා. සතුට තමයි අපේ ධනෙ. සන්තුෂ්ටි පරමන්දන. ලෝකයේ උපරිම ධනෙ සතුට. ඒ සතුට තිබෙනකොට වගේ attitudes and behavior වගේ ආකල්ප චර්යාව හොඳ පැත්තකට හැදෙනවා. හැම වෙලෙම සුබවාදී විදිහට දකින්න. positive attitudes. වගේ ආකල්ප සුබවාදී වෙන්න ඕන. මට මේ දේ කරන්න පුළුවන්. ඔබට පුළුවන්. ඔයාට පුළුවන්. ඔයාට බැරි නම් කාටද පුළුවන්? ඔයාට බැරි නම් කාටද පුළුවන්? වෙන කාටත් පුළුවන් කියලා හිතුවනම් මේ ලෝකේ මේ තත්ත්වෙට තිබුණේ නැහැ. එලොන් මස්ක් කියන තවත් පුද්ගලයෙක්, බිල් ගේට්ස් කියන තවත් පුද්ගලයෙක් අපේ වෙබ්සයිට් කරන එක. මුකේෂ් අම්බානි කියන තවත් කෙනෙක්. ඇයි ඔබ වෙන්නේ? ඔබට ඔබ වෙන්න පුළුවන්. එහෙනම් ඔබට ඔබ වෙන්න පුළුවන් නම් තුන්වෙනි පියවර බණින වෙනම ගමනේ කරන්න තමයි ඔබ තෘප්තිමත් පුද්ගලෙක් බවට පත් වෙන්නේ. ඔබ තෘප්තිමත් පුද්ගලෙක් බවට පත් වෙන්නේ කොහොමද? හැමතැනම තියෙන අපේ rejection. The rejection is a good injection. ප්‍රතික්ෂේප කිරීම කියලා කියන්නේ ධර්මනේ. අපි තෘප්තියටපත් නොවෙන්නේ අපි ප්‍රතික්ෂේප කරන තැන්. ඇයි අපි ප්‍රතික්ෂේප කරන්නේ? දෙවෙනි පියවර අසාර්ථක වුණා. මොකක්ද දෙවෙනි පියවර? පවර්. බලය නැත්තම් ඔයා ප්‍රතික්ෂේප කරනවා. ඒ ප්‍රතික්ෂේප පිළිබඳ මම දැක්කා YouTube එකේ තිබ්බ පොඩි මොටිවේෂන් ලෙසන් එක. වාට පුළුවන් චුට්ටක් ඕනම් මේකට එමුකම් දෙන්න. අපි චුට්ටක් බලමු. මේක ඔයා අහලා ඇති මීට කලිනුත්. මොකද්ද මේ? පොඩි රිජෙක්ෂන් එකක් ගැන කතාවක් තියෙනවා. මේක අහලා තියෙනවා ඔයාලා. අචුට්ටක් අහලා බලන්න මේ රිජෙක්ෂන් එක කොයි වගේද කියලා. motivation මේ ලෝකේ තියෙන බලවත්ම අභිප්‍රේරණය බලවත්ම මොටිවේෂන් එක ඒ තමයි ප්‍රතික්ෂේප වීම. ඔබ කවදා හරි දවසක ඔබේ ආයතනයෙන් ඔබේ ආදරණීයයන්ගෙන් ඔබේ මිතුරන්ගෙන් මේ කිසි කෙනෙක්ගෙන් රිජෙක්ට් වෙලා නැත්නම් ඔබේ වචනයෙන්ම කියනවා නම් එහෙනම් ඔබ එක අතකට පට්ට වාසනාවන්තයෙක්. ඔබ කිසි දෙයකින් රිජෙක්ට් උනේ නැති කෙනෙක් නම් ඔබ වාසනාවන්තයි.
මේ ලෝකෙ තියෙන ජරාම නරකම අත්දැකීම නොවිද ඉන්න තරම්. මොකද මනෝවෛද්‍යවරුන්ට අනුව අපිට ගොඩාක් වැදගත් කෙනෙක්ගෙන් දෙයකින් අපිව රිජෙක්ට් වෙන එක ඒ මානසික කඩාවැටීම ශාරීරික වේදනාවකට සමානයි. ඒක දරා ගන්න අමාරුයි. ඒ වේදනාවට සමකල හැකි කිසි දෙයක් නෑ මේ ලෝකේ. ඒක මෙහෙමයි කියලා පැහැදිලි කරන්න පුළුවන් වචනත් හොයාගෙන නෑ තාම. හැබැයි අත්දැකීමට මූණ දීලා ජීවිතයේ මූසලම දවස් එක්ක සටන් කරලා ගොඩනැගුණු කෙනෙක් නම් ඔබ ආඩම්බර වෙන්න ඔබ ගැන. ඔබ දැන් දන්නවා සර්වයිව් වෙන්න. ඔබ දැන් දන්නවා ජීවිතේ ඔබට පයින් ගැහුවත් ආපහු නැගිටලා කොන්ද පණ ඇතුව කෙලින් හිට ගන්න. හැබැයි මෙහෙම දෙයක්ත් තියෙනවා. මේ අත්දැකීම නොවිඳපු කෙනෙක්ට ජීවිතේ ඒ අමුතු රහ ඒක මිස් වෙනවා. ඔබ දන්නවද මේ ජීවිතේ හැම දෙයක්ම කොටස් දෙකකට බෙදන්න පුළුවන්. අංක 1 අපිට පාලනය කරන්න පුළුවන් දේවල්. අංක 2 අපිට පාලනය කරන්න බැරි දේවල්. පාලනය කරන්න පුළුවන් දේවල් ගැන මට ප්‍රශ්නයක් නැහැ. පාලනය කරන්න බැරි දේවල් වලට අපි මොකද කරන්න ඕනේ? අපි ඒවට ප්‍රතිචාර දක්වන විදිය වෙනස් කරන්න ඕනේ. අන්න එදාට තවදුරටත් ඔබ ප්‍රතික්ෂේප වීම වලට බය වෙන්නේ නැහැ. ඔබ අහලා තියෙනවද inner peace කියලා වචනයක් ගැන? අභ්‍යන්තර සාමය. මේ ලෝකේ වටිනාම වචන වලින් එකක් ඒක. මේ ලෝකේ ඔබට දියුණු කරන්න පුළුවන් ශ්‍රේෂ්ඨම මානසික තත්වයක් ඒක. ඔබ කිසිම බාහිර බලවේගයකට බාධා කරන්න බැරි තරමට බලවත්, ශක්තිමත්, සාමකාමී අභ්‍යන්තර සාමයක් ගොඩනගා ගන්න. මේ අභ්‍යන්තර සාමය ඔබ ගොඩනගන්න ප්‍රතික්ෂේප වීම ඔබ ඔබේ ජීවිතයට ආශිර්වාදයක් කරගනීවි. ඔබව ප්‍රතික්ෂේප කරපු මිනිස්සු ඒ අය ඔබව නැවත හොයාගෙන ඒවි. ඔබ ගැන අවතක්සේරු කරපු මිනිස්සු ඔබව අඳුරන්නේ කවදයිද කියලා ඔබ ගැන පුරාචේරු කියවන්න පටන් ගනීවි. කැටි පෙරි ජනප්‍රිය ඇමරිකානු ගායිකාවක්. ඇය ලස්සනයි. කැටි පෙරීගේ පෙම්වතා රෂල් බ්‍රෑන්ඩ්. ඒගොල්ලෝ කසාද බැඳි 2010 දී මුළු හොලිවුඩේ මාත්‍රේ කළාවුන්ට. හැබැයි කසාද බැඳලා හරියටම අවුරුද්දකට පස්සේ කැටි කිසිසේත්ම බලාපොරොත්තු නොවුණු මොහොතක කිසිසේත්ම බලාපොරොත්තු නොවුණු විදිහකට ඔහු ඇගෙන් ඩිවෝස් එක ඉල්ලනවා. කැටි අතේ දැවන්ත ප්‍රසංගයකට සහභාගී වෙන්න විනාඩි කිහිපයකට කලින් ඔහු ඇයට කෙටි පණිවිඩයක් එවනවා. දික්කසාද ඉල්ලලා. ඒ මොහොතේ ඇය ළඟ හිටපු ඇගේ මිතුරාට කියනවා කැටි ඔයාට මේ වෙලාවේ ඔප්ෂන් දෙකක් තියෙනවා. අංක 1 ඔයාට මේ වෙලාවේ ඕන නම් මේ ෂෝ එක කැන්සල් කරන්න පුළුවන්. කැන්සල් කරලා ගෙදර යන්න පුළුවන්. අංක 2 එහෙම නැත්නම් ඔයාට පුළුවන් අද ඔයාගේ හොඳම ඉදිරිපත් කිරීම කරන්න. ඔයා හිතන්නේ කැටි මොනවා කරන්නේ නැද්ද? කැටි ගෙදර ගියේ නැහැ. කැටි වේදනාවෙන් පපුව පුපුරු ගහත්තේ යන වේදිකාවට. ඇයට පුළුවන් උපරිමයෙන් ඇගේ ඉදිරිපත් කිරීම කරනවා. ඇය සින්දු කියත්තේ ඇගේ ඇස් වලින් කඳුළු පනිනවා. හැබැයි ඇය ප්‍රතික්ෂේප වීම ආශිර්වාදයක් කරගන්නවා. කාලය ඇය සුවපත් කරනවා. ඇය හොලිවුඩේ ආදායම් පිට ආදායම් වාර්තා තියෙනවා. ඇය එක තැනකදී මාධ්‍යයට කියනවා ඇයට ඒ කෙටි පණිවිඩය ලැබෙන්න කලින් ඔහුත් ඇයත් කවදාවත් දික්කසාදයක් ගැන කතා කරලා තිබුණේ නැහැ කියලා. ඇය බුද්ධිමත් නෑ කියලාද ඔබ කියන්නේ? ඇගේ වේදනාව වෙනුවෙන් තවත් කෙනෙක්ට චෝදනා කරනවා වෙනුවට ඒ කඩාගෙන වැටීම හරි ගස්සන්න පුළුවන් ක්‍රමයක් හොයාගත්ත ඇය. වයස අවුරුදු 27 දී මෙරිල් ස්ට්‍රීප් තරුණියට ඕනි වුණේ චිත්‍රපට නිලියක් වෙන්න. ඇය යනවා කිංකොන් චිත්‍රපටයේ තිර පරීක්ෂණයට. චිත්‍රපටයේ කාර්ය මණ්ඩලය ඇගේ මූණ දිහා බලලා කියනවා ඇය ඒ චරිතයට කැත වැඩි කියලා. ඉතින් ඇය මොකද කරේ? ඇගේ සිහිනය රඟපෑම ඒක නතර කළාද ඇය? මෙච්චර නිලියෝ ඉන්න ලෝකේ අද වෙද්දි ඇය තමයි වැඩිම ඇකඩමි සම්මාන ප්‍රමාණයකට නිර්දේශ වුණු ලෝකේ එකම නිලිය. ඇය අද නිකම් මෙරිල් ස්ට්‍රීප් නෙවෙයි හොලිවුඩේ සුපිරි නිලි මෙරිල් ස්ට්‍රීප්. ඔප්‍රා වින්ෆ්‍රීගේ කළු මහත මූණ රූපවාහිනී තිරයට ගැලපෙන්නේ නෑ කිව්වම ඇය නතර වුණාද? නෑ, අද ඇය තමයි මේ ලෝකේ වැඩිම ආදායමක්, ආදරයක්, ගෞරවයක් හිමි රූපවාහිනී නිවේදිකාව.
1985 ස්ටීව් ජොබ්ස්ව තමන්ගෙම ආයතනයෙන් එළියට ඇදලා දැම්මම ඔහු මොකද්ද කළේ? ඔහු සේරම දමලා ගහලා බලාපොරොත්තු අතෑරියද? නෑ. ඔහු අලුත්ම බිස්නස් එකක් පටන් ගත්තා. නැතිවුණු හැමදේම ඔහු ආයෙ උපයගත්තා. ඔහු පළවෙනි වතාවට ප්‍රතික්ෂේප වුණේ Apple සමාගමෙන් කියලාද ඔබ හිතාගෙන ඉන්නේ? නෑ. ඔහු කියන විදියට ඔහු මේ ලෝකෙට ඉපදුනේම මේ ලෝකෙට ඕමනා නැති දරුවෙක් විදිහට. මොකද ඔහු ඉපදුන ගමන් ඔහුගේ දෙමව්පියෝ ඔහුව වෙන යුවලකට හදා ගන්න දෙනවා. වෝල් ඩිස්නි වැඩ කරපු පුවත්පතෙන් ඔහුව ප්‍රතික්ෂේප කරනවා. ඔහු නිර්මාණශීලීමද කියලා. ඔහු නැවතුණාද? නෑ. අයන්නේ ඉඳලා පටන් ගත්තා. ඔහු අයන්නේ ඉඳලා. මේ ලෝකේ මාරම චරිතයක් වුණු ඊලන් මස්ක් කොයිතරම් ෆේල් වෙලා තියෙනවද? ප්‍රතික්ෂේප වෙලා තියෙනවද? ඔබ හොයන්න. අන්තිමේදී ඔහු ඔහුගේ බිස්නස් එක විකුණනවා. මේ ලෝකෙ මිනිහෙක්ට ගන්න පුළුවන් ලොකුම අවදානම ගන්නවා ඔහු තමන්ගේ හීනය වෙනුවෙන්. ඒ බිස්නස් එක විකුණලා ඩොලර් මිලියන 165ක් ඔහු අතට ගන්නවා. ඔහු ඒ සියලුම සල්ලි විවිධාකාර ව්‍යාපාරවල ආයෝජනය කරනවා. ඒ කරලා ඔහු පුංචි කුලී නිවසක් ජීවත් වෙන්න තෝරගන්නවා. කවුද මෙහෙම දෙයක් කරන්නේ? පිස්සු මිනිහෙක් කරන්න නේද? ඔබ එහෙම හිතයි. මොකද ඕනිම මිනිස්සෙක් Tamanට ලොකු ගාණක් අතට අප ගමන් කරන්නේ සල්ලි වියදම් කරලා ලොකු ගයක් වාහනයක් ගන්න එක. හැබැයි ඔහුගේ සැලසුම් වැරදුනාද? නෑ. මේ වෙනකොට ඔහු ටෙස්ලා, SpaceX මේ සියලුම ආයතනවල හිමිකරු. ඔහුගේ දැන්වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 19.7කට ආසන්නයි. එක්ක ඊට වැඩි. මේ හැමදේම උනේ ප්‍රතික්ෂේප වීම, ඒ වගේම හීන හැබෑ කරගන්න තියෙන උණ සහ කැපවීම හින්දා. ඔබ පිස්සෙක් වගේ වැඩ කරන්න ඕනේ ඔබේ හීනේ වෙනුවෙන්. ඔබේ ජීවිතේට වෙනසක් උදා කරගන්න නම්. හැබැයි මිලියනයකින් එක්කෙනෙකුට විතරයි ඒ දැඩි කැපවීම සහ ඒ අවශ්‍යතාවය තියෙන්නේ. J.K. Rowling පොත් ප්‍රකාශකයෝ 12 දෙනෙක්ගෙන් ප්‍රතික්ෂේප වුණා. ඇගේ පොත් කියවපු හැමෝම වගේ ඇයට ඇගේ අදහස් වලට hina වුණා. ඒත් ඇය අතෑරියද? ඇගේ ඒ හිතුවක්කාරකම තමයි ඇයව ලෝකේ ඉන්න ධනවත්ම කටුවරිය බවට පත් කළේ. නියම පිස්සුවක් කියන්නේ මෙන්න මේවට. නැත්තම් වෙන මොනවටද? ඒ වගේම මේ වගේ තද කැපවීමක් අපි කරන්න පෙළඹෙන්නේ අපේ ජීවිතේ උපරිමයටම කඩාගෙන වැටුණට පස්සේ විතරයි. මේ ලෝකේ ඉන්න සමහර මිනිස්සු තමන්ගේ ජීවිතේ කඩාගෙන වැටීම් එක්ස්කියුසස් බවට පත් කරගනිද්දී සමහරව ඒවා මොටිවේෂන් බවට පත් කරගන්නවා. ඒ මිනිස්සුන්ව කවදාවත් කාටවත් නවත්තන්න බෑ. හැමෝම ට්‍රිප් යන්න ප්ලෑන් කරද්දී ඒ අය තමන්ගේ අනාගතේ ප්ලෑන් කරනවා. හැමෝම ජොබ් ඉල්ල ඉද්දී ඒ අය තව කෙනෙක්ට ජොබ් එකක් දෙන විදිහ හිතනවා. දහස් වතාවක් පැරදුනත් එයාලට ලබා ගන්න උවමනා දේ ලබා ගන්නකල් ඒගොල්ලෝ දිගටම උත්සාහ කරනවා. ඒගොල්ලෝ විතරයි ඉතිහාසය වෙනස් කරන්නේ. තෝමස් අල්වා එඩිසන් 10 වෙනි වතාවේදී සාර්ථක වුණේ. ඒක මිනිස්සෙක් හිටියා වයස 65 වෙනකුණු ජීවිතේ නොයෙකුත් ප්‍රතික්ෂේප වීම මැත්තනොයි ජීවත් වුණේ. වයස අවුරුදු 65 වෙනකල්ම ඔහු අලුත් දේවල් අත්හදා බැලුවා. හරි කියේ නෑ. හැබැයි ඊට පස්සේ ඔහු KFC හොයාගත්තේ. අලුත් හීනයක් වෙනුවෙන් වැඩ කරන්න කිසිසේත්ම ඔබ ප්‍රමාද නෑ. සමහර මිනිස්සු විතරයි එහෙම අසාමාන්‍ය විදියට හිතන්නේ. තමන් ආස දේ කරන්න හිතන්නේ. හැබැයි ඒගොල්ලෝ තමයි දිනන්නෙත්. ප්‍රතික්ෂේප වීම ගස් ගල් වගේ දරා ගන්නෙත්. හදවතින් ලේ ගලද්දිත් ජීවිතයට වෛර නොකර ආදරය කරන්න හිත හදාගන්නේ. ඔබට මොන දේ නැති වුණත් ඔබ ආදරය කරන දේ ඔබ අතාරින්න එපා. ඒක අතාරින්න එපා. ප්‍රතික්ෂේප වෙන්න තියෙන බය ඔබ නැති කරගන්න. ඔබට නැති වෙන්න දෙයක් නෑ කියලා මතක තියාගන්න. මේ ලෝකෙ ඉපදලා ඉන්න කිසි මිනිහෙක්ට අමුතුවෙන් නැති වෙන්න දෙයක් නෑ. සුරූපී බොලිවුඩ් නිලියා දීපිකා පදුකෝන් ඇය කාලයක් තිස්සේ වඩාත් ආදරය කරපු පෙම්වතාගෙන් ප්‍රතික්ෂේප වෙනවා. ඔබ හිතන්න මේ ලෝකේ ඉන්න ලස්සනම අයත් ප්‍රතික්ෂේප වෙනවනේ. ඔබ ලස්සන මදි කියලා ඔබට හිතෙනවා නම් ඔබට වැරදිලා. හැමෝටම ආවෙනික ලස්සනක් තියෙනවා. හැබැයි ඒක හැමෝටම පේන්නේ නෑ. ඔබව හොඳ මදි කියලා ඔබට හිතෙනවා නම් ඔබට ආයෙමත් වැරදිලා. ඔබ හොඳයි. හැබැයි ඔබේ ඔය හොඳකම ඔබේ හොඳ නොදකින අය වෙනුවෙන් ඔබ විනාශ කරගන්න එපා. ඔබ විදියට ජීවත් වෙන්න පටන් ගන්න. ඔබ විදියට. ඔබේ හොඳ පැත්ත වගේම නරක පැත්තත් දැනගෙන ඔබ ගවන් අතර වෙන අය කවුද කියලා දැනගන්න. එකද වන්දමා ගැනීම ඔබේ වගකීම ගන්නවා වෙනුවට ඔබ අනිත් අයට චෝදනා කරමින් සිටීම මේවා තමයි ඔබේ හතුරු. මේ බය දුර්වලකම ඔබට පාලනය කරන්න පුළුවන් එකම එක විදියකින්. ඔබ වෙනුවෙන් වැඩ කරන්න පටන් ගන්න. ඔබේ අභ්‍යන්තරයේ ඉන්න සතුරව ඔබ එහෙමයි නිශ්ශබ්ද කරවන්නේ.
දවස ගානේ හැම පුංචි වැඩක්ම හරියට ඩිසිප්ලින් එකක් ඇතුව කරන්න පටන් ගන්න. තව කෙනෙක්ගෙන් යැපෙන කෙනෙක් නෙවෙයි. තව එක්කෙනෙක්ව හරි රැක බලා ගන්න කෙනෙක් වෙන්න. කිසි කෙනෙක්ගෙන් ආදරේ නොලැබුණත් මුළු ලෝකෙටම ආදරේ කරන කෙනෙක් වෙන්න. එතකොට ඔබට හැදෙයි මාර එකක්. ඔබ ඒකට නමක් තියාගන්න. මොකද මට නම් ඒක වචනයෙන් කියන්න බැරි දෙයක්. ඔබට ඇදෙයි මාර එකක්. මොකද්ද මේ ඔබට ඇදෙන මාර එක? අපි කතා කරගෙන හිටියේ මොටිවේෂන්. ඔයා දන්නවද මම ඒක ඔයාට අහන්න දුන්නේ කියලා? ඔයා හිතන ඇති ඔයාට අහන්න දුන්නේ ඔයාට මොන හරි දෙයක් එකේ ඉගෙන ගන්න කියලා. නෑ. මගේ පව කට් එකක් ගියා. මට විදුලිය විසන්ධි වෙලා තියෙනවා. ඒ විදුලිය විසන්ධි වෙච්ච අවස්ථාවේදී මම ප්‍රෝග්‍රෑම් කරගත්ත ඒ ටික වෙලාවට ඔබට ඒක අහන්න දෙන්න. රිජෙක්ෂන්. මේ මොහොතේත් මගේ විදුලිය කප්පා දුලා තියෙනවා. මම විකල්පයක් ගන්න සකස් කරගත්තා. මොකද්ද තෘප්තිය? If I do, then why can't you? Rejection එක මීට විනාඩි 4 කලින් මට සිද්ධ වුණා. ලෝකයේ හැමතැනම තියෙන ප්‍රතික්ෂේප වීම. ඒ ප්‍රතික්ෂේප වීමට ඔබ බය නැහැ. කිසි දවසක ඔබට මේ ලෝකේ දිනන්නේ නැහැ. හෙට කතා ගොඩක් අපිට අහන්න හම්බ වෙයි. ඉදිරියේදී. මිනිස්සු ළඟ මනුස්සකම නැහැ කියලා කවදාවත් දුක් වෙන්න යන්න එපා. ඔය අහපු කතාව ප්‍රතිබේ rejection is the good injection. ප්‍රතික්ෂේප වීමයි ලෝකයේ මිනිස්සුන්ගේ ජයග්‍රහණය. හැබැයි ප්‍රතික්ෂේප වීමේ සම්භාවිතා ප්‍රතික්ෂේප වීමේ ප්‍රබලතාවය අඩු වෙනවා. ඔබ අර කියන power එක number 2 ඒ power එක හදාගත්තම ඔබගේ qualification එක වැදගත්. මම ඔබට කියන්නම් ලෝකයේ ප්‍රතික්ෂේප වෙච්ච පුද්ගලයෙක්. අපි ලෝකයේ සුද්ධෝ ගැන කතා කරමු. ඇමරිකා, ඉංගලන්තේ, ඉන්දියා, සිලිකන් වැලි. ඔබ දන්නවද මුළු ලෝකෙම ඕල්ලන පුද්ගලෙක් ලංකාවේ ඉන්නවා. ඔබ දන්නවද? ඕනමින් මිස්ටර් වීරසිංහ. ඔව් තමයි මුළු ජපානයේම මෝටර රථ ඔක්ෂන් එක සල්ලි දීලා මුළු ලෝකෙම ජපාන් කාර් බෙදා හරින්න. ඔහුගේ උපන් ගම කුරුණෑගල. ඔබ දන්නවද ඔහුගේ පළවෙනි රැකියාව මොකක්ද? ඔහුගේ රැකියාව තමයි කුරුණෑගල පොලේ දෙහි අමුමිරිස් පොලේ බිම දාලා විකුණුපු එක. මේ රස්සාව කරන පුද්ගලයාට මිස්ටර් වීරසිංහට මේක හරියන්නේ නැහැ විවාහයේදී ගැටලුවක් කියලා රස්සාවක් නැහැ කියලා මිනිස්සයා දාන ඇප්ලිකේෂන් එකක් කුරුණෑගල නගර සභාවට. කුරුණෑගල නගර සභාව. නගර සභාවේ ඉන්ටර්විව් එක මෙයා ෆේල් වෙනවා. හේතුව මොකක්ද? අත්සන් කරන්න දන්නේ නැහැ. ඇඟිලි සලකුණ තියෙනවා. මෙයා අත්සන් කරන්න දන්නේ නැහැ. මෙයා කොහොම හරි ළමයි ඒ රස්සාවක් කරන්න නැතුව මේ ජපානයට යනවා. ජපානයේ ගිහිල්ලා කාම් කරලා අනේක විද දුක් විඳිනවා. කට්ට කනවා. අපේ භාෂාවේ කියන කට්ට කනවා. කට්ට කන තරමටයි මදේ මතු වෙන්නේ කියලා මිස්ටර් වීරසිංහ ලෝකෙ. කට්ට කන තරමටයි මදේ මතු වෙන්නේ. මෙයා එහෙම කාලයක් මුදල් අමු කරලා එනකොට ඉමිග්‍රේෂන් එකේදී අත්සන් කරන්න තිංගමක් එක දිනවා. සුද්දේ කානෝ බැයි මේව ඇඟිලි සලකුණු කියන්නේ කියලා. එයා කියනවා ඇඟිලි සලකුණු මන් තිබ්බේ නැත්නම් මන් තාම කුරුණෑගල නගර සභාවේ කුණුව දිනවා කියලා. අද ඔහුගේ ව්‍යාපාර පවත්වාගෙන යාමට ඔහුට ඇඟිලි සලකුණු ප්‍රමාණවත් වුණේ නැහැ. ඔහු අද අධ්‍යාපනය ලැබුණා. මොන ජොබ් එක කරා මොන බිස්නස් එක කරා ඔබගේ අධ්‍යාපනය නවත්තන්න එපා කිසිම. මොකද ඒක බලපාන්නේ දැන් නෙමෙයි ඉදිරියේ. අද ලෝකයේ ධනවත්ම පුද්ගලෙක් බවට ඔප්පත් වෙලා තියෙනවා. මොන ලෝකයක් ඔහු දිහා බලාගෙන ඉන්නවා. ඇයි අපි ඉලෝන් මස්ක් ගැන කතා කරන්නේ? ඇයි අපි මුකේෂ් අම්බානි ගැන කතා කරන්නේ? ඇයි අපිට බැරිද මිස්ටර් වීරසිංහ වගේ මිනිස්සු ගැන කතා කරන්න?
එදා ඒ මිනිස්සුන්ට මේ පහසුකම් තිබ්බේ නැහැ. අද AIBTS අපේන පහසුකම් ඔවුන්ට තිබ්බේ නැහැ. ඒ භාෂා පහසුකම් තිබ්බේ නැහැ. ඒ ටෙක්නොලොජි එක තිබ්බේ නැහැ. ටීචින් ඇබිලිටි එක තිබ්බේ නැහැ. AIBT එකේ ඩිරෙක්ටර් බෝඩ් එකේ ඉඳලා ලෙක්චර් ප්ලෑන් එක දක්වා ක්වොලිෆිකේෂන් තිබ්බට නෙමෙයි ස්කිල්ස්. ළමයි නිර්මාණක ගල් වඩුවා කළුගලක බුදු පිළිමයක් වෙලා වගේ මෙන්න මේ ස්ටාෆ් එක රටට අවශ්‍ය you proud of Sri Lanka රටට අවශ්‍ය ඒ සම්පත් නිර්මාණය කරනවා. ඒකයි දරුවෝ මම කිව්වේ මේ මොහොතේදී අධ්‍යාපනයේ කිසි විදිහක නවත්තන්න එපා. අවස් මරණ මංචකයේ දක්වා ඔබ අධ්‍යාපන ලැබෙන්න. ඔබගේ නමට පිටිපස්සේ නපුරු එකතු කරගත යුතුයි. අන්න වගේ පවර් එක නිර්මාණය වෙන කැපැසිටි එක වගේ මොටිවේෂන් එක තෘප්තිමත් පුද්ගලෙක් බවට පත් වෙනවා. එහෙනම් අපි කතා කරන්නේ තුන්වෙනි පියවර මොටිවේෂන් තෘප්තිමත් වුණේ නැත්නම් ඉතින් යාළුවා කඩාගන්නවා. ඒ තෘප්තිමත් වීමට අතිශය ආත්ම තෘප්තිය ලබන්න පුළුවන් මම වෙනගත්ත දේවල් ලෝකේ. ඔබට මේ ක්වොලිෆිකේෂන් අන ලෝකයේ රටවල විශාල වශයෙන් විශ්වවිද්‍යාල ප්‍රමාණික සම්බන්ධතා පවත්වා ගන්නවා AIBT කැම්පස් එක. ඔබට මෙරට නෙමෙයි විදේශ විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ගන්න. ආගේ ආරම්භක දොරටුව මෙතන වෙන්න පුළුවන්. ඒ නිසා අපි කිව්වේ තෘප්තිමත් පුද්ගලෙක් නොවුන නම් මෙතනින් එහාට වඩා ගමනක් නැහැ. එහෙනම් පියවරෙන් පියවර අපි ආවා. ඔබ කොහොමද self satisfaction එකක් ඇති කරගන්නේ? නවාගේ behavior කොහොමද හදාගන්නේ? මෙන්න මෙතන. ඕනම rejection එක මෙන්න ජීවිතේ මුහුණ දෙන්න තැන්. මං කිව්වේ තව කට් එකක් මාව rejection කරනවා මාව communicate කරගන්න බැරි විදියට. But however I communicate with you. මම ඔයත් එක්ක සංවේදනය කරනවා. තප්පරයක් මම වාට ආහනය පෙන්න දුන්නේ නැහැ. rejection වලට face කරා. මේ ලෝකේ අපිට නැති වෙන දෙයක් නෑ නම. නැති වෙන එකම දේ ජීවිතේ විතරයි. ඒ හැරෙන්නේ නැති වෙන සෑම දෙයක්ම අපිට ගොඩනගන්න පුළුවන්. විශේෂයෙන් මේ අපේ රටේ අපේ අනාගතය අපේ අභිවෘද්ධිය ගොඩනගන්න පුළුවන් අධ්‍යාපනයේ තුලින්ම පමණයි. ඔබ මොන මට්ටමේ ව්‍යාපාර කරත් මොන මට්ටමේ රැකියාවක් කරත් ඔබගේ ඉදිරිය ඔබගේ සංවර්ධනය තීරණය වෙන්නේ ඔබ ජීවිතේ එකතු කරගන්නා ඔබගේ සුදුසුකම් එක්ක. ඒකයි මම කිව්වේ. ඒ ඇඟිලි සලකුණ ගැහුවා නම් එදා වීරසිංහ මහත්තයා කුරුණෑගල නගර සභාවේ වුණා. අද ලෝකයේ ධනවත් ව්‍යාපාරිකයෙක් අදත් ඔව් අධ්‍යාපනය ලබන. ඔවුන්ට අධ්‍යාපනයේ වටිනාකම තියෙනවා. එයා දැන් කෙනෙක්ට කියන්න පුළුවන් ඇඟිලි සලකුණ ගහපු නැති නිසා එයා ධනවත් ව්‍යාපාරිකයෙක්. මේ ධනවත් ව්‍යාපාරිකයා ලෝකෙත් එක්ක ගමන් කරන්නේ කොහොමද? මොනවද එයාගේ බිස්නස් මැනේජ්මන්ට්? එහෙනම් අපිට වැදගත් වෙන කාරණාව තමයි අපි කළමනාකරණය තුල දැන් අපි ඉන්නේ තෘප්තිමත් පුද්ගලයෙක් විය යුතුයි කියන තැන. ඒ තෘප්තිමත් පුද්ගලයෙක් වෙන අංකයකටම තමයි ඔබ රිජෙක්ෂන් වලට ෆේස් කරන්න ඕන. Not maybe. That it should be that you face that the rejection. The rejection is the injection. Then how to do that? කොහොමද මේක කරන්න අවශ්‍ය වෙන්නේ? මේක කරන්න නම් ඔයා අනිවාර්යෙන්ම ආගේ පෞරුෂය ගොඩනගා ගත යුතුයි. ඒ පෞරුෂය ගොඩනගා ගන්න ඔබ අනිවාර්යෙන්ම මොකද්ද කරන්න ඕනේ ඊළඟදී? සතුටින් ඉඳනම් ඔබ ලස්සන කෙනෙක් වෙන්න ඕනේ. පිරිසිදු කෙනෙක් වෙන්න. අන්න ජීවිතය අපි වරද්ද ගන්න යන තැනට අපි ආවා. අපි පිරිසිදු අපි අඳින ඇඳුම පැළඳුම් උඩ ඇඳුම විතරක් නෙමෙයි අන්ඩර්වෙයර් එකත්. දාන අත්ොල්ලෝස් විතරක් නෙමෙයි. දාන බෙල්ට් එක. දාන ස්පෙක්ස් එක. මේ හැමදේම කතා කරන වචන ක්ලිස්ටර් ක්ලියර් පිරිසිදුකම අපි බුදුහාමුදුරන්ගේ වචනේ බුද්ධ වචනේ කරන පරිත්ත පිරිසිදුකම ජීවිතේ අත්‍යවශ්‍යයි.
අපිරිසිදු මිනිස්සුන්ගේ ජීවිතේ කවදාවත් දිනන්න බෑ. ඔන්න අපි වැටෙනවා තුන්වෙනි තැනින් අතෘප්තිය කියන තැන. ජීවිතයේ අපිරිසිදු මිනිස්සු ජීවිතේ කවදාවත් දිනන්නේ නැහැ. පිළිවෙලක් නැති මිනිස්සු තමාගේ පිළිවෙල තමාගේ ජයග්‍රහණය තමාගේ අපිළිවෙල තමයි දනුවත් දෙයි. ඒ පිළිවෙල හදා ගන්න අවශ්‍යයි. ඒ පිරිසිදුකම ඒ පිළිවෙල කොහොමද නිර්මාණය කරගන්නේ? ඒකට අනිවාර්යයෙන් නිසි අධ්‍යාපනයක් අවශ්‍යයි. ඒ පිරිසිදුකම ඒ පිළිවෙල නැත්නම් ජීවිතේ කඩාවැටෙනවා. අද ලෝකයේ මිනිස්සු හරි අපිරිසිදු. තමන්ගේ ශරීරවල තියෙන තුලිත අපි කියනවා ෆැට් මහත්ය පමුවක් මිනිස්සු. උස යන්නේ උඩට පමුවක උස යන්නේ අරහට. ටයර් කරනවා වගේ උගේ බඩව. ළමයි අපේ මිනිස්සුන්ට අමතක වෙන තමන්ගේ සෞඛ්‍ය පිළිබඳ. ඊළඟ මිනිස්සු කඩා වැටෙන්නේ නැතේ. සල්ලි කන්නද කියලා අහනවා ලෙඩ තියෙන මිනිස්සු. නිසා මෙතන දරුවෝ උදින් හා ගන්න ඕන වැදගත් දේ ඒ තෘප්තිය සතුට රිජෙක්ෂන් වලට ෆේස් කරනවා පිළිසිදු වෙනවා ක්‍රීඩාවක් කරන්න අවශ්‍යයි. තමන්ගේ ශරීරයේ තුලිතතාවය පවත්වා ගන්න අවශ්‍යයි. නැතුව ඉන්ඩු එකක් ෆේස් කරත් ආව රිජෙක්ට් වෙන්න පුළුවන්. ඒ රිජෙක්ෂන් ඇයි රිජෙක්ට් වෙන්නේ? අනවශ්‍ය දේවල් අපි ළඟ තියෙන නිසා නැවතෙනවා ගල්වඩුවා. අවු කරේ අර බුදු පිළිමේ ඉස්මතු කරගන්න අනවශ්‍ය දේ ඉවත් කරා. මම කියන්නේ මගේ කතාව තුළ හතර තුන්වෙනි පියවරේ වගේ අනවශ්‍ය දේවල් ඉවත් කරගන්න. අපිරිසිදුකම නැමැති අනවශ්‍ය දේ ඉවත් කරගන්න. ලස්සනට මිනිස්සුන්ට ප්‍රේමනාප ලෙස ඉන්න පුරුදු වෙන්න. මගේ කතාව ටිකක් වටාව තියෙන්නේ. ලෝකේ කතා මිනිස්සු තමන්ගේ සල්ලි ගැන කතා කරා, තමන්ගේ පම්පෝරිය ගැන කතා කරනවා. Just that on a trumpet on ඔවුන්ගේ පම්පෝරිය ගන්න. මම පම්පෝරිය ගැහුවේ නෑ. මම කිව්වේ ප්‍රැක්ටිකලි වා කරන්න ඕන මිනිස්සු කතා නොකරන මොටිවේෂන් ෆැක්ටර්ස් ටිකක්. එනම් ඔයා අදම අවධානය යොමු කරන්න. ඔයාගේ පිරිසිදුකමටයි පිළිවෙලටයි ආගේ ශරීර සෞඛ්‍ය ක්‍රීඩාවටයි. ක්‍රීඩාව අත්‍යවශ්‍යයි. ඒ පිළිබඳව ඔබට ඒ විශේෂයෙන් human resources management විශේෂයෙන් මානව සම්පත් කළමනාකරන ලෝකයේ ඊළ ප්‍රවණතාවයක් තියෙන පාඨමාලාවක් තමයි මානව සම්පත් කළමනාකරන. ඔබට මේකේ අවස්ථාවක් තියෙනවා. හරි. ඔබට ඒ සඳහා විශාල ශිෂ්‍යාදා ශිෂ්‍ය පාසුකම් මේක ලැබිලා තියෙන ස්කෝලර්ෂිප් වහම වෙන අවස්ථා තියෙනවා. අද විශේෂයෙන් දේශීය ඉන්නයිට. අදම ඔයගොල්ලන්ගේ එකට සම්බන්ධ වෙන්න. ඒ දෙන්න පුළුවන් සහනය ඔබට ලබා දෙන්න. ඉතින් අපි දැන් කතා කරගෙන හිටියා ප්‍රායෝගිකව ඔබ ගොඩනගාගත යුතු කාරණා කීපයක් ගැන. එයා මම සම්ලෝ නැත මතක් කරොත් එක ඔබ හිතන විදිය. දෙක ඔබගේ power. තුන motivation තෘප්තිමත් පුද්ගලෙක් වඩපත් වෙන්න ඕනේ කියන එක. හතරවෙනි එක තමයි වාගේ සංවර්ධනය. වාගේ පැවැත්ම රඳා පවතින්නේ depend වෙන්නේ. ඔයා හදා ගන්නා දේවල් එක්ක. ඒතනදී වැදගත් වන කාරණා තමයි ළමයි human skills. What do you call that? Human skills. Participate in other parties. අනිත් අයත් එක්ක සහභාගී අනිත් මිනිස්සුත් එක්ක වැඩ කරන්න හැකියාවක් නැත්නම් ඔබට එතනින් එහාට ගමනක් ඇත්තෙම නැහැ. මෙන්න වාගේ launch එක ක්‍රියාමාර්ගයේ පටන් ගන්න තැන step by step අදාළ නැවිලා ඔය expand වෙන්න ඕනේ මේ මාකට් එක තුල. ඔයා මේ වෙළඳපොළ තුල විකුණන්න ඕන ඔයාගේ ආත්මගරුත්වය නෙමෙයි දක්ෂතාවය සහ හැකියාව. ඒ දක්ෂතාවය සහ හැකියාව විකුණන්නවට තියෙන ඕන මොකද්ද? මාකට් වෙන්න වාගේ සුදුසුකම් එක්ක. වාගේ සුදුසුකම් මාකට් කරන්න ඕන. මේ දැනුම ආර්ථිකය තුල ඉහළම වැල්යු එක ඉහළම වටිනාකම ලැබෙන්නේ මාකට් කවයි ක්වොලිෆිකේෂන්. වාගේ නමට පිටිපස්සෙන් තියෙන අකුරු ටික. වපිලිගල දැන් මිස්ටර් වීරසිංහට තිබ්බ නැති. ජැක්මන්ට තිබ්බ නැති. රොනාල්ඩෝට තිබ්බ නැති. පාසුකම් වල උඩ තියෙනවා. ඇයි මේ පාසුකම් පාවිච්චි කරන්නේ නැත්තේ? ඔබට දැන් වයස අවුරුදු 18ක් 19ක් 20ක් 21ක් 25ක් 30ක්. ඔබට අවුරුදු 65ක් වෙනකම් මේ රටේ මේ ලෝකේ ව්‍යාපාර ශිෂ්‍යවරුන් යන සිද්ධිය. රැකී ආරක්ෂාවට යන්න තියෙනවා.
අන්න ඒ නිසා ඔයාගේ කැරියර් පාත් එක වගේ ඩෙවලොප්මන්ට් එක හදා ගන්නවා අපේ ක්වොලිෆිකේෂන් එක යනකොට. ඒ යනකොට ඔයාලට මිනිස්සුත් එක්කයි වැඩ කරන්න සිද්ධ වෙන්නේ. human skills මිනිස්සුත් එක්ක වැඩ කරනකොට නැවතත් ඔයාලට පෙන්නන්න වෙනවා ඔයාගේ ප්ලෑන් එක, ඔයාගේ පවර් එක, ඔයාගේ මොටිවේෂන් එක මිනිස්සු අතට හඳුනගෙන කොහොමද වැඩ කරන්නේ. හරි ඕනම මිනිස්සෙක් එක්ක ඕනම තරාතිරමක මිනිස්සෙක් එක්ක වටින් හැකියාවක් තියෙන්න ඕනේ ඉන්න බැරි නම් ඒක ඔයාගේ දුර්වලතාවය. uneducated මිනිස්සුත් එක්ක වැඩ කරන්න බෑ කියලා කියන්නේ. ඒ කියන්නේ මිනිස්සුන්ගේ වරදක් නෙමෙයි. ඒක ඔයාගේ ඇටිටියුඩ්ස් වල තියෙන වරදක්. මෙන්න ඊළඟ කඩාවැටෙන තැන. අපි ගැටුම් නම් ඇති කරගන්නේ මිනිස්සුත් එක්ක. අපි ගැටණයක් නම් ඇති කරගන්නේ අපිට එතනින් යන්න ගමනක් නැහැ. එහෙනම් ඕනම කෙනෙක් එක්ක ඉන්න පුළුවන් පුද්ගලික බවට පත් වෙන්න. ඒ ඕනම කෙනෙක් එක්ක ඉන්න පුළුවන් පුද්ගලික බවට පත් වෙන්න නම් නැවතත් ඔයාගේ ආකල්ප මෙන්ම වටුන අධ්‍යාපනයක් තියෙන්න අවශ්‍යයි. මේ දුප්පත් රටේ දුප්පත් වෙමින් රටේ විපෝසත් වෙන්නේ කොහොමද? මේ මවුරට ආරක්ෂා කරගන්න නම් උගතුන්ගෙන් බුද්ධිමතුන්ගෙන් පිරිච්ච රටක් වෙන්න අවශ්‍යයි. ඒ නිසා දරුවෝ human skills මානව කුසලතාවය අවශ්‍යයි. ඒ මානව කුසලතාවයත් එක්ක ඔබට අවශ්‍ය වෙනවා ඊළඟට පවතින නම් වගේ කැඩේ පාතේ ටෙක්නිකල් ස්කිල්ස් තාක්ෂණික කුසලතාව. මොනවද මේ තාක්ෂණික කුසලතාව? ඔබ ලබා ගන්නා අධ්‍යාපන විශේෂයෙන් කලමනාකරණය පිළිබඳව ලබා ගන්නවා. මම ශ්‍රී ජාවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඔබට ඒ පිළිබඳ දාතිනවා රිපෝට් එකක් දෙන්න. මොකද්ද මේ කලමනාකරුවේ ගොඩනගාගත යුතු කුසලතාවය? බලන්න. Allocation of activities by time. අපි කොහොමද කලමනාකරණ ශාස්ත්‍රය තුල අපිට වැදගත් වෙන කාරණා ටික. traditional management එක අපි ගත්තොත් මට පේනවා මේ ඇෂ් කාලේකේ වෙන 32ක් average managers. Communication skills 29%. Human resources management light yellow 20%. And networking 19%. මට පේනවා මේකේ average එකේ 29ක්ම තියෙන්නේ communication සංනිවේදනය මත. මේකේ base එක අපි ගන්න F සංනිවේදනය. Without communicating, then you can't do anything. Successful manager, අපි මුසාර්ථකම කල්පනා කරනකොට 13% traditional management, සාම්ප්‍රදායික කල්පනාකරණය පාවිච්චි කරන්නේ 13%. Communication skill එක 29ක් පාවිච්චි කරනවා. Human resources management 11ක් පාවිච්චි කරනවා. හැබැයි networking 48%. Networking නම් බලන්න network එකක් අපි කතා කරන්නේ මිනිස්සුත් එක්ක වැඩ කරන්න පුළුවන් හැකියාවක් අපිට තියෙනවා networking. Human skills. How do you know that human skills is that your education qualification. අධ්‍යාපන ශිෂ්‍යකම් දාගන්න. මේක තමයි අද ලෝකේ network ජාලය. අද බලන්න භාග්‍යවතුන් වහන්සේගේ බුදුහාමුදුරන්ගේ ජාලය මීට 7 වර්ෂ කීයක කලින් පටන් ගත්ත network එකක්. ඒ network එක කාලෙක ඔයා මේ සමාජයේ ඔබට ධනවත් පුද්ගලෙක් ඔබට සාර්ථක පුද්ගලෙක් වෙන නම් කරුණු දෙකක් ඕනේ. එකක් තමයි contacts සම්බන්ධතා තියෙන. දෙක තමයි capitals ධනෙ තියෙන. නිකම් මිලියන්ට සම්බන්ධතා ගොඩ ගන්න බෑ. network එකක් හදන්න බෑ. නිකම් ධනය ගොඩ නැගෙන්නේ නෑ. ධනය බලය මේ හැමදේම අපේ වගේ රටක ගොඩ ගන්න නම් බේස් එක platform එක තමයි තමන්ගේ අධ්‍යාපනය. අද පටන් ගන්න. අද පටන් අරන් MBA post graduate එක දක්වා
ඔයාට යන්න මේක අවස්ථාවක් තියෙනවා. ඔයාගේ career path A to Z හදා ගන්න පුළුවන් අවස්ථාවක් ඔයාට ලැබෙන්නේ. goal opportunity. Start this opportunity is the goal opportunity. මේක අතරින් එපා. අල්ලගෙන යන්න. මේ අයට උදව් කරනවා. වාගේ අවසාන ඉවරයක් නැති වාගේ ආශාවන් ඉෂ්ට කරගන්න. මිනිසුන්ගේ උමනා දවසෙන් දවස සංකීර්ණයි. උඹලගේ හීන මිල කීයද? ඔයාලගේ ඩ්‍රීම්ස් වල මිල කීයද? වැලියු එක කියන්න පුළුවන්. මිලියන කීයක් වෙයිද? අද වගේ වයසත් එක්ක බලන්න වගේ ඩ්‍රීම් එක achieve කරගන්න. ඔයාස ලෑන්ඩ් ක්‍රූසර් එකද, ඔයාස බෙන්ස් එකද, ෆෙරාරිද, මාස්ටර්ද මේ වාහනේ මිල අද කීයද? සොච්චම් රැකියාවක් කළාට පුළුවන් දරුවනේ මෙතනට යන්න. අද ප්‍රගතිය අද කෙටි ලාභය ගැන හිතලා මොකක් හෝ රස්සාවක් කරනවා තියෙන්න පුළුවන්. ඕකෙන් පුළුවන් වගේ ඩ්‍රීම්ස් achieve කරගන්න. ඔයා හිතනගේ ඔයා ප්ලෑන් කරපුගේ ඒ ලෑන්ඩ්ස්කේපින් එකත් එක්ක වඩා අවශ්‍ය නිවාස ඔයා හිතන වාහන පුළුවන්. මම එක්තරා වැඩසටහනකට ගිය අවස්ථාවකදී ඒ රටේ මිනිස්සු මට කිව්වේ ගේම් චේන්ජර් කියලා. මම පොඩි ස්පීච් එකක් කරා. එහිදී මම දැක්කා විවිධ පුද්ගලයෝ. මම shopping ගියාම පතාවල මම දැක්කා අන්ඩර්වෙයර් එක මිලදී ගන්න මිනිස්සු $500යි. යටට අඳින අන්ඩර්වෙයර් එක $500යි. මට හොප්ස් ගාලා ගියා ඒ දවස්වල $500ක්. මම කල්පනා කරා මොනවද මම මේ ලෝකේ දැකලා තියෙන්නේ. මිනිස්සු විඳිනවා ජීවිතේ. ධනෙදී බලයේදී අපි විඳින්න තියෙන ජීවිතේ විඳවන්න එපා. ඇයි අපිට විඳවන්න වෙන්නේ? හරි මාර්ග උපදේශනයක් ඇතුළත. අපි తాවකාලික තෘප්තිය වෙනුවෙන් ජීවිතේ විනාශ කරගන්නවා. The life investment, you first is deduction, second deduction, third deduction. වාගේ අනාගත ආයෝජන වෙනුවෙන් එකක් කැපකිරීම, දෙකක් කැපකිරීම, තුනක් කැපකිරීම. ඒ කැපකිරීම කරන්නේ නැතුව ඔබට ඔබගේ නෙට්වර්ක් එක හදාගන්න බෑ. ඒ නෙට්වර්ක් එක හදාගන්න නැතුව ඔබගේ ටාගට් එකට ඔබට යන්න බෑ. Successful managers ගොඩනගාගත්තේ මොකද්ද? නෙට්වර්ක් එකක්. අනේ නෙට්වර්ක් එක අපිට වැදගත් වෙනවා. Effective manager. Then you try to get that network. Then you get a successful manager. Then you like effective manager. You try with the communication. 44% communicate. The network is 11%. The human resources is 26%. මෙතන මට ඔයාලට කියන්න වැදගත් වෙන කාරණාව තමයි මූලික වශයෙන්. වැදගත් වෙන්නේ ළමයි. අපි ගොඩනගන නෙට්වර්ක් එක. කමියුනිකේෂන්. මේක අද ලෝකේ ඉදිරියට යන්නේ. හරි. ඒ හින්දා කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා. කියන්න ගොඩාක් දේවල් තියෙනවා. නමුත් අපි හැමදේම සීමා සහිතව සිදුවන යුතුයි. මම ඔබට මේ කිටි හැඳින්වීමත් එක්ක මම මගේ කතාව අවසන් කරනවා. මට අවශ්‍ය වුණේ මූලික වශයෙන්ම පෙන්වන්න මේ ජීවිතේ දිනන්න ඕන. හරි. මේ ජීවිතේ දිනන්න ඕන. ඔව්. හරි. අපි ජීවිතේ විඳින්න ඕන විඳවන්න නැතුව ඉස්සරහට යන්න ඕන නම් අපිට ධනය අවශ්‍යයි. ධනය තිබ්බට අපි තෘප්තිමත් පුද්ගලයෙක් වඩපත් වෙන්න ඕනේ. මම ඔයාලට කිව්වා ගල්වඩුවේ කතාවෙන් පටන් ගත්තේ පොන්න සරල උදාහරණයක් මම ගත්තා. ලෝකේ එක ගැන හිතන්න එපා. රෝල් මොඩල්ස් තියෙන ඇති තරම්. ඔයා රෝල් මොඩල් එකක් වෙන්න ලෝකේ. ඔයාගේ එකම අභියෝගය වාට මේ ලෝකයේ තියෙන එකම කෙනයි. ඒ ඔයා විතරයි. ඔයාට අභියෝග කරගන්න ඇතුළින් නිකා එළියට දාන්න. වය නැති කරගන්න. හොඳ ප්ලෑන් එකක් හදාගන්න. ඒ ප්ලෑන් එකට වැඩ කරන්න.
පැහැදිලිවම හොඳ සැලැස්මක් තියෙනවා අනිවාර්යයෙන්ම තමන්ගේ ඉලක්කය කරා ගන්න. මේ ඉලක්කය කරා ගමන් කරනකොට වැදගත් වන කාරණා ටික තමයි ඔබ හිතන විදිය. ලෝකයා හිතන විදිය ඔබට වැදගත් නෑ. ඔබ හිතන විදිය නිවැරදිද? ඒ හිතන විදිය නිවැරදි වෙන නම් ඔබට නිවැරදි අධ්‍යාපනයක් අවශ්‍යයි. කතා කරනවත් තාමත් ඉගෙන ගන්න. ඉදිරියටත් ඉගෙන ගන්න. ඉස්සරහට තවදුරටත් ඉගෙන ගන්න. මම ඉගෙන ගන්න හේතුව තමයි මාව මේ ලෝකය ප්‍රතික්ෂේප කරන්නේ. මට ගහන්න පටන් ගත්තා. මාව සේතුන් කියපු කතාව තමයි සතුරාට ගහන්න ශක්තිමත් වෙනවා. ඔව් අද මම ශක්තිමත් කෙනෙක්. ඇයි මිනිස්සු මට ගැව්වා? ඇයි ගැව්වේ? මගේ පාවේක අභිනිසා මම උන්ට ගහන්න ගියේ නෑ. මම මගේ පාවේක හදාගත්තා. ගහන එකට වදින්න පටන් ගත්තා. ඒ පාවේක හදාගත්ත සරල විදිය තීව්‍ර සිංහලෙන් තමයි උඹලට කිව්වේ ළමයි. තීව්‍ර සිංහලෙන්. හරි. බලාස සුද්දන්ගේ කතා අහන්නද? ඇයි? උඹලගේ රටේ කියන එක කියලා නැහැ. අපිට ආරම්භයේම වැරදුනා. උඹලට මතකනේ අපේ ආච්චි කවුද කියලා? අපේ ආච්චි කවුද? කුවේණි. අපි යක්කු ගොඩාවු. බුදුන්ට පමණක් දමනය වෙච්ච යක්කු. හැබැයි මේ යක්කුන්ට කොක්කු රඟපානකොට අපිට කොක්කු වෙලා ඉන්න බෑනේ. අපි යක්කු කියලා පෙන්වන්න බෑ. යකාගේ භාෂාව පෙන්වන්න වෙලා තියෙනවා. යකාගේ හැකියාව පෙන්වන්න වෙලා තියෙනවා. අද කාලේ වෙනස්. ඒ නිසා මොඩර්න් ඩේ ඉස්ලාම් අපි තේරුම් ගන්න ඕන මේ ලෝකේ ඉස්සරහට යන්න අවශ්‍ය නම් මේක දිනන්න ඕන. මේක ජය ගන්න ඕන. ශක්තිමත් පුද්ගලෙක් වඩපත් වෙන්න. ඒ සඳහා හිතන විදිය, ඒ සඳහාගේ ශක්තිය ගොඩනගන විදිය, power, වගේ motivation එක and වගේ qualification එක. මෙන්න මේ කාරණා හතර. ඔයා මේකේ survival අවතීර්ණේ ඔබ ලබා ගන්න අධ්‍යාපන තුලින්. ඒ සඳහා ඔයාට මේ ආයතනයේ මම හිතනවා අති විශාල මෙහෙවරක් ලබා ගන්න පුළුවන්. ඒ සඳහා උදේ ස්ටාෆ් එකක් වටේ. ඒ නිසා මම මෙතනින් යාට කතා කරන්නේ නැහැ. අපි ඉදිරි දවස්වලදී නැවත මුණගැහුවා. යම් ආකාරයකින් මගේ දේශනය තුළ ඔබට යම් ගැටලුවක් සිදු වුණා. යම් අපහසුතාවයක් සිදු වුණා. මම සමාව වෙන්න. හරි. සතුටින් ඉන්න. අපි ජයග්‍රාහී රටක් නිර්මාණය කර ගැනීම සඳහා ශක්තිමත් මානව සම්පතක් වුණගන්න. මම සුබ පතනවා AIBT කැම්පස් එකට ඔබලා කරන මේ මෙහෙවරට මට මේ ආකාරයෙන් දායක වෙනවා. ආඩම්බර වෙනවා. සතුට වෙනවා. අනාගතයේ මේ රට ගොඩනගා ගන්න පුළුවන් ශක්තිමත් මානව සම්පත් ප්‍රාප්තන නිර්මාණය කරන්න AIBT කැම්පස් එකට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා. එහෙනම් හැමෝටම නැවතත් කියන්න තියෙන සුබ දවසක්. nice day. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සර්. බොහොමත්ම ස්තුතියි අප වෙනුවෙන් පැයකමාරක අධික කාලයක් අපිත් එක්ක බොහොමත්ම වටින මොටිවේෂන් ප්‍රෝග්‍රෑම් එකක් එක්ක සම්බන්ධ වුණාට සර්ගේ වටිනා කාලය ඇත්තට මේක මිල කරන්න බැරි තරම් වටින කාලයක් අපි වෙනුවෙන් අපේ ළමයි වෙනුවෙන් දැනුවත් කරන්න සර් සහභාගී වුණාට සර්ට ඇත්තටම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි සර් කිව්වා වගේම ඔයගලන්ට තේරෙන්නේ නැති අධ්‍යාපනයේ තියෙන වැදගත්කම. එතකොට ඒක මෙතනින් නවතිනවා කියලා කියන්න තැනක් නැහැ අපේ ජීවිත කාලේ. අපි ජීවිත කාලේ පුරාම ඉගෙන ගන්න ඕනේ. ඒක තමයි අපේ පැවැත්ම තියෙන්නේ. අපේ ඉදිරි අනාගතය තීරණය කරන්නේ අපි ඉගෙන ගන්න මොනවද? අපි තෝරගන්න වෘත්තිය මොකද්ද? එතනින් අපි දෙන කැපවීම මොකද්ද? අපේ කැපකිරීම මොකද්ද කියන එකෙන් තමයි අපේ අනාගතය තීරණය වෙන්නේ. ඉතින් ඒකට අපේ ළමයි අපේ තරුණ පරපුර දැනගන්න ඕනේ හරි මාර්ගයක් තෝරගන්න. තමන් කරන්න ඕනේ මොකක්ද? මොන අවසානයක්ද මට තියෙන්න ඕනේ? මගේ කැරියර් පාත් එක මොකක්ද? ඒක ගැන ඔයගලන්ට අදහසක් තියෙන්න ඕනේ. එතකොට ඒ අදහස ගන්න තමයි අපේ සර් මෙච්චර වෙලා ඔයගලන්ට කතා කරේ. එතකොට ඔයගලන්ට තේරෙන්නේ නැති තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න නම් අනිවාර්යයෙන්ම අධ්‍යාපනය, තමන්ගේ වෘත්තීය සුදුසුකම්
සපුරා ගැනීම කොච්චරනම් වැදගත් වෙනවද කියලා. ඒ නිසා අපි ආයමත් ආරාධනා කරනවා අපේ ඉදිරියේදීත් අපි මේ වගේ සමාජ සත්කාර කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒවත් එක්කත් එකතු වෙන ළමයිනේ. ඒ වගේම තමයි ඔයගලන්ට මොනවා හරි ප්‍රෝග්‍රෑම් සම්බන්ධව දැනගන්න තියෙනවා නම් ඉංග්‍රීසි නැත්නම් ICT, HRM, මාකටිං ප්‍රෝග්‍රෑම්ස් ගැන දැනගන්න තියෙනවා නම් ඔයගලන්ට පුළුවන් අපේ IBT කැම්පස් මිස් ශිහානි හෝ මිස් නවෝදය එක්ක සම්බන්ධ වෙන්න ප්‍රෝග්‍රෑම් ගැන විස්තර දැනගන්න. ඒ වගේම ආරාධනා කරනවා ඉදිරියේදීත් මේ අපේ ආයතනය හා සම්බන්ධ වෙන්න කියලා. ඒ වගේම ඔයගලන්ගේ මේ ප්‍රෝග්‍රෑම් එක ගැන ඔයගලන්ගේ අදහස් ඔයගලන්ට පුළුවන් කමෙන්ට් එකක් විදියට ඒ වගේම තමයි ළමයිනේ ඔයගලන්ට විශේෂ දැනුම් දීමක් තියෙනවා කරන්න. අපේ මාකටිං ඩිපාර්ට්මන්ට් එක අපිට දැන් දැනුම් දීමක් කරා. මේ වෙබිනාර් එකට සහභාගී වී උන ඔබ සඳහා 10%ක වට්ටමක් නැත්නම් ඩිස්කවුන්ට් එකක් ලබා දෙන්න. ඔයගලන්ට පුළුවන් අපේ ආයතනයේ තියෙන පාඨමාලා සඳහා සම්බන්ධ වෙන්න ඩිප්ලෝමා, හයර් ඩිප්ලෝමා නැත්නම් ඩිග්‍රී වෙන්න පුළුවන්. ඒ පාඨමාලා සමග සම්බන්ධ වෙන්න. ඔබ මේ වෙබිනාර් එකට සහභාගී වූ බව තහවුරු කරන්න පුළුවන් නම් අපි ගාව ඔයගලන්ගේ මැසේජස් එහෙම තියෙනවා. එතකොට අපිට පුළුවන් මේ තහවුරු කිරීමත් එක්ක ඔයගලන්ට 10%ක ඩිස්කවුන්ට් එකක් දෙන්න. ඒ ගැන බොහොමත්ම සතුටින් මේ වෙලාවේ දැනුම් දෙනවා. එහෙමනම් අපිත් එක්ක එකතු වෙන හැමෝටම බොහොම ස්තුතියි. ආයෙත් දවසක මේ වගේ සමාජ සත්කාරයකින් අපි ආයෙම මුණ ගැහෙමු. සුබ දවසක්.